Embed chemistry. නිදහස් 19 පළවෙනි ප්‍රශ්නේ 2019 පළවෙනි ප්‍රශ්නේ කියන්නේ ප්‍රකාශ දෙකක් දීලා තිනවා. ඒකට අදාළ විද්‍යාඥයෝ කවුද කියලා අහන්න. මේ කියනවා පරමාණු මගින් අවශෝෂණය කරන හෝ විමෝචනය කරන ශක්තිය ක්වොන්ටමීකරණය වී ඇත. එතකොට මේ මොකද්ද මේ ක්වොන්ටමීකරණය වෙලා තියෙනවා කියලා කියන්නේ? ඒ කියන්නේ ශක්තිය අවශෝෂණය කරන හා විමෝචනය කරන්නේ කොටස් වශයෙන් කියලා තමයි මේ කියන්නේ. මේක පළවෙනියටම කියන්නේ මැක්ස් ප්ලාන්ක් කියලා පුද්ගලයෙක්. මේ මැක්ස් ප්ලාන්ක් කියන පුද්ගලයා මේ කතාව කියන්නේ ඕගොල්ලෝ දන්නා පළවෙනියට එනවා ප්ලම් පුඩින් ආකෘතිය. ඊට පස්සේ එනවා අර්නස්ට් රදර්ෆර්ඩ්ගේ මේ ග්‍රහාකෘතිය කියලා එකක්. ඒ ග්‍රහාකෘතිය ප්‍රතික්ෂේප වීමක් විදිහට ඉලෙක්ට්‍රෝන එකම පතයක ගමන් කරන්නේ නැහැ කියලා මැක්ස් ප්ලාන්ක් කියනවා ශක්තිය ක්වොන්ටමීකරණය වෙලා තියෙනවා කියලා. ඒ අනුව ඒකෙන් පස්සේ බෝර් වාදය ගොඩනගෙනවා. මේ බෝර් වාදයත් ගොඩනැගෙන්නේ මේ ක්වොන්ටමීකරණය පදනම් කරගෙන. ඒ කියන්නේ ඕගොල්ලෝ දන්නවා ශක්ති මට්ටමකින් තවත් ශක්ති මට්ටමකට ගමන් කරද්දී ඉලෙක්ට්‍රෝනයක් ශක්තිය අවශෝෂණය කරනවා. තවත් ශක්ති මට්ටමකින් ඉලෙක්ට්‍රෝනයක් පහළ ශක්ති මට්ටමකට එද්දී ශක්තිය පිට කරනවා. ඒ අනුව මේකට වඩාත්ම නිර්වද්‍ය පුද්ගලයා කියලා කියන්න පුළුවන් මැක්ස් ප්ලාන්ක්. පස්සේ මේ මැක්ස් ප්ලාන්ක් කියන කතාව පොඩ්ඩක් වැඩි දියුණු කරලා E = hf කියලා ඇල්බර්ට් අයින්ස්ටයින් සමීකරණයකින් මේක ප්‍රකාශ කරනවා. මේක පදනම් කරගෙන බෝර් ආකෘතිය ගොඩනගන හින්දා මේකට නීල්ස් බෝර් කියලත් අපිට ඕන කියන්න පුළුවන් මේ කතාව ඉදිරිපත් කරපු පුද්ගලයා හැටියට. ඒ කියන්නේ මේකට පදනම් වෙන පුද්ගලයා හැටියට විද්‍යාඥයෙක් හැටියට. දෙවෙනි ප්‍රකාශය ගත්තොත් දෙවෙනි ප්‍රකාශයේ තියෙන්නේ කුඩා අංශු සුදුසු තත්ත්ව යටතේදී තරංග ලක්ෂණ පෙන්눔 කරයි. කුඩා අංශු. මේ කුඩා අංශු කියලා කිව්වහම අපිට තේරුම් ගන්න පුළුවන් කුඩා අංශු සාමාන්‍ය කියන්නේ ස්කන්ධයේ අඩු අංශු කියලා. තරංග ලක්ෂණ පෙන්눔 කරනවා කියලා කියනවා. මේ කතාව එන්නේ ඩී බ්‍රෝග්ලිගේ සමීකරණයෙන් තමයි මේක තෘප්ත වෙන්නේ. ලැම්ඩා සමානයි h බෙදීම p. p කියන්නේ mv. ඒ කියන්නේ ගම්‍යතාව. ස්කන්ධය අඩු වෙන්න තරංග ආයාමය වැඩි වෙනවා. ඒ කියන්නේ තරංග ලක්ෂණ වැඩි වෙනවා කියන එක තමයි මේ කියන්නේ. ඒ කියන්නේ ස්කන්ධය වැඩි අංශු වල පදාර්ථමය ගුණ වැඩි. මේ කතාවට සම්බන්ධ වෙන පුද්ගලයා තමයි ලුයිස් ඩී බ්‍රෝග්ලි. තමයි මේ කතාවට සම්බන්ධ වෙන පුද්ගලයා. ඒ අනුව අපිට උත්තරේ වඩාත්ම සුදුසු උත්තරේ දෙක කියලා සලකන්න පුළුවන්. මේගොල්ලෝ හතරක් දීලා තියෙනවා. අර මැක්ස් ප්ලාන්ක්ගේ කතාවෙන් පස්සේ ගොඩ නැගෙන බෝර් ආකෘතිය හැටියට මේක සලකපු හින්දා. එතකොට පළවෙනි උත්තරේ වෙන්න බෑ ඇල්බර්ට් අයින්ස්ටයින් කියලා. ඇල්බර්ට් අයින්ස්ටයින් කියන්නේ මේ මැක්ස් ප්ලාන්ක්ගේ කතාව වැඩි දියුණු කරපු පුද්ගලයා. සමීකරණයක් දාලා එයා දෙවෙනි මට්ටමේ තුන්වෙනි මට්ටමේ ඉන්න පුද්ගලෙක් මේ තර්කයේ. අර්නස්ට් රදර්ෆර්ඩ් වෙන්න බෑ. ආ ප්‍රෝටෝන හොයාගත්තා වගේම මං කිව්වා වගේ ග්‍රහාකෘතිය ඉදිරිපත් කරපු පුද්ගලයා. එයා වෙන්න බෑ උත්තරේ. පස්වෙනි උත්තරේ වෙන්න බෑ. මේ දෙක මාරු කරලා තියෙන්නේ දෙවෙනි උත්තරේක. දෙදහස් 19 දෙවෙනි ප්‍රශ්නේ. ක්වොන්ටම් අංකයක් දීලා තිනවා. ඒකේ තියෙන පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන යුගල සංඛ්‍යාව මොකක්ද කියලා අහනවා. අපි දන්නවා ඉලෙක්ට්‍රෝන යුගලක් අනිවාර්යෙන් තියෙන්නේ කාක්ෂිකයක් ඇතුලේ. අපි කාක්ෂිකයක් කියන්නේ මොකද්ද කියලා බැලුවොත් මේ තුනම සැලකුවොත් තුනේ තියෙනවා ප්‍රධාන ක්වොන්ටම් අංකයට අනුරූපී ලෙස උපශක්ති මට්ටම් 0.1 2 කියලා. ඒ කියන්නේ SPD කියලා. L කියලා කියන්නේ මේකේ තියෙන කාක්ෂික ටික. මොකද්ද? මේකේ තියෙනවා 0 ඍණ 1 දෙවෙනි 0 ධන 1 ඍණ 2 ඍණ 1 0 ධන 1 ධන 2 කියලා. මේ හැම එකෙම මම අර කිව්වා වගේ ඉලෙක්ට්‍රෝන දෙක ගානේ තියෙනවා. ඉලෙක්ට්‍රෝන දෙක ගානේ තියෙනවා. මේ හැම එකෙම එහෙම තියෙනවා. එහෙම ගත්තොත්
මේ ඉලෙක්ට්‍රෝන දෙක ගානේ උපරිමයට වෙන්න තියෙන කාක්ෂික සංඛ්‍යාව 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම 9ක් තියෙනවා ඉලෙක්ට්‍රෝන යුගල්. හරිද? මේක අපිට පුළුවන් ඕනනම් කෙටියෙන් මෙහෙමත් ගන්න. අපි දන්නවා සමීකරණයක් තියෙනවා කාක්ෂික ගාන අඳුර ගන්න ප්‍රධාන ක්වොන්ටම් අංකයේ වර්ගය. එතකොට 3 වර්ගය සමානයි 9යි. අපිට ඕන නම් මෙහෙමත් කෙටියෙන් උත්තරේ ගන්න පුළුවන්. ප්‍රශ්නේ තේරුම් ගැනීමයි වැදගත්කම තියෙන්නේ. මෙහෙම කෙටියෙන් උත්තරේ ගන්න නම්. ඒ කියන්නේ උත්තරේ අංක 5. 2019 තුන්වෙනි ගාන මේකේ තියෙනවා ඔක්සලේට් ගැන නැහැ සම්ප්‍රයුක්ත ව්‍යුහ හඳින්න කියලා. අපි දැනගන්න ඕන සම්ප්‍රයුක්ත ව්‍යුහේ ස්ථායි වෙන්න නම් තියෙන ඕන ලක්ෂණ මොනවද කියලා. ඒකේ ගත්තොත් ප්‍රධාන කාරණේ තමයි විද්‍යුත් ඍණ පරමාණුවක් මත ධන ආරෝපණ පවතින්න බෑ. විද්‍යුත් ධන පරමාණුවක ඍණ ආරෝපණ පවතින්න බෑ. ඊට පස්සේ ළඟ තියෙන පරමාණු මත සමාන ආරෝපණ ව්‍යාප්ත වෙන්න බෑ. ඒ වගේම ආරෝපණ වැඩි වෙන්න බෑ. මේ වගේ ප්‍රධාන කාරණා නැතිනම් ඒ ව්‍යුහය සම්ප්‍රයුක්ත ව්‍යුහය ස්ථායි. දැන් ගත්තොත් මම මේ ඇඳලා තියෙන 1 2 3 4 කියන view හතරම ස්ථායි. මේ view හතරම ස්ථායි. මේ view හතරේම ගත්තොත් පළවෙනියට තියෙන මේ phi බන්ධනේ එකක් කැඩිලා මෙතනට එනවා. මෙතන තිබ්බ එක phi බන්ධනයක් කැඩලා මෙතනට එනවා. ඊට පස්සේ මේ phi බන්ධන දෙකම කැඩලා මෙතනට එනවා. මේ විදිහට phi බන්ධන කැඩි සම්ප්‍රයුක්ත ව්‍යුහ ස්ථායි සම්ප්‍රයුක්ත ව්‍යුහ හදන්න පුළුවන්. මේ සම්ප්‍රයුක්ත ව්‍යුහ හතරෙන් එහාට ස්ථායි සම්ප්‍රයුක්ත ව්‍යුහ නැහැ. ඒ කියන්නේ මේකට උත්තරේ 3. සම්ප්‍රයුක්ත ව්‍යුහ සමස්තය ගත්තොත් 4යි. දෙදස් 19 හතරවෙනි ප්‍රශ්නේ. මේ 2019 හතරවෙනි ප්‍රශ්නේ තියෙන්නේ නාමකරණයක්. IUPAC නාමකරණයක් ඕගනික් වල. මේක නාමකරණය කරන්න කලින් අපි පළවෙනිට මේ තියෙන කාණ්ඩ ටික පේන්න විහිදුවා ලියා ගන්න ඕනේ. ආදේශ කාණ්ඩ, ක්‍රියාකාරී කාණ්ඩ හොඳින් පේන්න විහිදුවා ලියා ගන්නවා. ඊට පස්සේ අපි දන්නවා මේකේ ක්‍රියාකාරී කාණ්ඩ මෙයා කියලා. ඒ කියන්නේ ඕන් කීටෝන කාණ්ඩ තමයි ක්‍රියාකාරී කාණ්ඩය. ඒතර මේකට අවමංග ලැබෙන්න මේ පැත්තේ නම් අංකනේ සිද්ධ වෙන්නේ 1 2 3 4 5. එහෙනම් 5 නම් කාබන් පෙන්ට් කියලා තමයි එන්නේ. මේකේ ආදේශ කාණ්ඩ දෙක මේ දෙක. එතකොට මේක හයිඩ්‍රොක්සි කියලා තමයි නාමකරණය වෙන්නේ. මේක ඇමයිනෝ කියලා තමයි නාමකරණය සිද්ධ වෙන්නේ. මේවා ඊට පස්සේ ආදේශ කාණ්ඩ පළවෙනියට අකාරාදී පිළිවෙල ලියා ගන්න ඕනේ. 1 amino 5 hydroxy pent කාබන් සංඛ්‍යාව ලියනවා. ඊළඟට මේකේ තියෙන ඒක බන්ධන, ද්විත්ව බන්ධන, ත්‍රිත්ව බන්ධන දනුව on n in කියලා නාමකරණය සිද්ධ වෙන්න ඕනේ. මේකේ තියෙන්නේ ඒක බන්ධන. ඒක බන්ධන හින්දා n කියලා තමයි එන්නේ. ඊට පස්සේ මේකේ ක්‍රියාකාරී කාණ්ඩේ තියෙන්නේ දෙවෙනි කාබන් විදියට on කියලා එනවා. ඊට පස්සේ මේක ආයෙ හදලා ලියන්න ඕනේ. 1 amino 5 hydroxy මේ දෙක ඉස්සරහට ගන්නවා. 2 pent මේකේ පිටිපස්සේ බවල් එකක් තියෙන හින්දා මේ ඉස්සරහ තියෙන බවල් එක අයින් වෙලා යනවා. කියලා තමයි මෙන්න මෙහෙම නාමකරණය සිද්ධ වෙන්නේ. මේකට එන්නේ උත්තරේ 3. ඒත් මොකක් හරි හේතුවකට මේකට ඕල් දීලා තියෙනවා මාර්කින් ස්කීම් එකේ. හරි 2019 පස්වෙනි MCQ එක
මෙතන අහලා තියෙන්නේ විද්‍යුත් ඍණතා වෙනස උපරිම වෙන්නේ මේ අතරින් කුමකද කියලා තමයි අහලා තියෙන්නේ අපි. එතකොට දැන් මෙතන අපි මුලින්ම මම කියන්නම් විද්‍යුත් ඍණතා වෙනස අපි පළවෙනි මූලධර්ම 20 අපි දැනගෙන හිටියා නම් මේ ප්‍රශ්නේ ගොඩක් ලේසියෙන් අපිට ටක් ගාලා කරගන්න පුළුවන්. ඒතර මේ ටික මේ ටක් ගාලා ලේසි මතක තියාගන්න විදිහ මම ටක් ගාලා කියන්නම්. දැන් ඔයගොල්ලෝ දන්නවා මේ උච්ච වායු වලට අපි විද්‍යුත් ඍණතාවයක් ගැන අපි කතා කරන්නේ පෝලින් පරිමාණයේ විද්‍යුත් ඍණතාවය ගැන අපි කතා කරන්නේ. ඒක ශූන්‍ය නොවන ඉතා අඩු වගයක් තමයි මේ උච්ච වායු වලට තියෙන්නේ. අපි කතා කරන්නේ මේ ෆ්ලෝරින් ඉඳන් මේ පැත්තට තියෙන ඒවල තමයි අපි සාකච්ඡා කරන්නේ පෝලින් පරිමාණයක් ගැන. එතකොට ෆ්ලෝරින් ගත්තොත් පෝලින් පරිමාණය 4ක් වෙනවා. ඊට පස්සේ මේ පළවෙනි මේ දෙවෙනි ආවර්තය දිගේ මේ පැත්තට එද්දී 0.5 ගානේ අඩු වෙකින් තමයි එන්නේ. කියන්නේ මේක ෆ්ලෝරින්ගේ 4 වෙද්දී ඔක්සිජන්ගේ 3.5යි, නයිට්‍රජන්ගේ 3යි, කාබන්ගේ 2.5යි, බෝරෝන් 2යි, බෙරිලියම් 1.5යි, ලිතියම් 1යි. ඔය විදිහට තමයි එන්නේ. ඊට පහළට 0.1 ගාන අඩු කරනවා. සෝඩියම් 0.9යි, මේ පොටෑසියම් 0.8යි. හරිද? ඊට පස්සේ සෝඩියම් ඉඳන් ක්ලෝරින් දක්වා මේ පැත්තට යද්දි මුලින් 0.3 ගාන වැඩි කරන්නේ. එතකොට 1.2යි, 1.5යි, 1.8යි, 2.1යි. ඔන්න සල්ෆර් ක්ලෝරින්ගේ විතර චූටි වෙනසක් වෙනවා. ඒ කියන්නේ සල්ෆර් යද්දි 2.5ක් වෙනවා. ක්ලෝරින් වෙද්දි 3ක් වෙනවා. එතන පොටෑසියම් කැල්සියම් ගත්තාම මෙතන 0.8යි, කැල්සියම් ගත්තොත් 1 වෙනවා. ඊට පස්සේ හයිඩ්‍රජන් ගත්තොත් 2.1ක් වෙනවා. ඔන්න ඔය සටහන මතක තියාගන්න පුළුවන් නම් මේ ප්‍රශ්නෙට අග්ගාලා ලේසියෙන්ම අපිට උත්තරයට යන්න හැකියාව තියෙනවා. හරි. දැන් බලමු මොකද්ද මේ ප්‍රශ්නේ තියෙනවා අහලා. ඔයගොල්ලෝ අහලා තියෙන්නේ එක උත්තරයක් තියෙනවා බෝරෝන් සහ ඇලුමිනියම් දීලා. ඊළඟට තියෙනවා බෙරිලියම් සහ ඇලුමිනියම් දීලා. අනිත් උත්තරේ තියෙන්නේ බෝරෝන් සහ සිලිකන් දීලා. අනිත් උත්තරේ තියෙන්නේ බෝරෝන් සහ කාබන් දීලා. අනිත් එකේ තියෙන්නේ ඇලුමිනියම් සහ කාබන් දීලා තියෙන්නේ. හරිද? අපි දැන් බලමු මේකක විද්‍යුත් ඍණතාවය. බෝරෝන් ගත්තොත් විද්‍යුත් ඍණතාවය 2යි. ඇලුමිනියම් 1.5යි. එතකොට මේ දෙන්න අතර වෙනස කීයද? 0.5යි තියෙන්නේ. බෙරිලියම් ගත්තොත් 1.5යි. ඇලුමිනියම් 1.5යි. එතකොට මේ දෙන්න අතර විද්‍යුත් ඍණතාවය වෙනස ආසන්න බිඳුවක් වගේ තමයි තියෙන්නේ. බෝරෝන් සහ සිලිකන් ගත්තොත් බෝරෝන්ගේ ගත්තොත් විද්‍යුත් ඍණතාවය 2යි. සිලිකන් ගත්තොත් 1.8යි. එතකොට මේ දෙන්න අතර විද්‍යුත් ඍණතාව වෙනස 0.2යි. ඊළඟට බෝරෝන් සහ කාබන්. බෝරෝන් ගත්තොත් 2යි. කාබන් ගත්තොත් 2.5යි. එතකොට මේ දෙන්න අතර විද්‍යුත් ඍණතාව වෙනසත් 0.5යි. ඊළඟට ඇලුමිනියම් සහ කාබන්. පෝලින් පරිමාණයට වන විද්‍යුත් ඍණතාවය 1.5යි. කාබන් වල ඒක 2.5ක් වෙනවා. හරි. එතකොට මේ දෙන්න අතර විද්‍යුත් ඍණතාව වෙනස 1ක් වෙනවා. එතකොට මේක නේද වැඩිම විද්‍යුත් ඍණතාව වෙනස තියෙන්නේ. මේ දෙන්න අතර තමයි වැඩිම විද්‍යුත් ඍණතාව වෙනස තියෙන්නේ. එහෙනම් අපිට පිළිතුර ගත්ත හැකි 2019 5 වෙනි එකට පිළිතුර කීයද? 5 වෙනි එක. හරිද? පිළිතුර 5 වෙනි එක. එහෙම තමයි ගන්න තියෙන්නේ. මේක තව ක්‍රමයකට හදන්න පුළුවන්. ඒ වෙන්නේ දැන් සාමාන්‍යයෙන් ලෝහයක් හොඳම ලෝහයයි හොඳම අලෝහයයි අතර තමයි විද්‍යුත් ඍණතාවය වෙනස වැඩිම වෙන්න ඕනේ. දැන් අපි ගත්තොත් අපිට කතා කරන්න තියෙන දීලා තියෙන උත්තර පහේ තියෙන මෙන්න මේ 5 දෙනානේ. බෙරිලියම්, බෝරෝන්, කාබන්, ඇලුමිනියම්, සිලිකන්. ඔය ටිකනේ මේ උත්තර පහේම දීලා තියෙන්නේ. එතකොට විද්‍යුත් ඍණතාවය වෙනස වැඩිම වෙන්නේ අනිවාර්යෙන් මේ දෙකේ මේ සෙට් එකෙන් හොඳම ලෝහයයි හොඳම අලෝහයයි අතර. හොඳම අලෝහය එන්නේ කොයි පැත්තේද? මේ පැත්තට වෙන්න. හරිද? ඒ කියන්නේ ඉහළට සහ දකුණට වෙන්න. හොඳම ලෝහය එන්නේ පහළට සහ වමට වෙන්න. හරිද? එතකොට දැන් මේ සෙට් එකේ ගත්තොත් පහළට සහ වමට වෙන්න තියෙන්නේ ඇලුමිනියම්. ඇලුමිනියම් තමයි එහෙනම් මෙතන තියෙන හොඳම ලෝහය. මම කියන්නේ මේ මූලද්‍රව්‍ය පහ අතරින් විතරයි. හරිද? එතකොට මෙතන තියෙන හොඳම අලෝහය වෙන්නේ කාබන්. ඒ කියන්නේ ඉහළට සහ දකුණු පැත්තට තියෙන්නේ කාබන්. හරි. එතකොට කාබන් තමයි හොඳම අලෝහය වෙන්නේ මේ මූලද්‍රව්‍ය පහෙන්. එතකොට කාබනුයි ඇලුමිනියම් අතර තමයි වැඩිම විද්‍යුත් ඍණතාව වෙනස තියෙන්නේ. හරි. එහෙම ගන්නත් පුළුවන්. මේ ක්‍රමය මතක තියෙනවා නම් අපිට මේ සෙට් එක මතක තියෙනවා නම් මේ පිළිවෙල අංක ටික ඔයගොල්ලන්ට ඉතාල ලේසියෙන් මේ MCQ එක උඩ දාගන්න පුළුවන්. හරිනේ? දෙදස් 19 හැවෙනි ප්‍රශ්නය. 2019 හැවෙනි ප්‍රශ්නේ අපිට දීලා තියෙනවා පරමාණුක සැකිල්ලක්. ඒක පුරවලා අපිට කියනවා මේකේ ඉලෙක්ට්‍රොනිකල් ජ්‍යාමිතියයි හැඩයයි ලියන්න කියලා N1 N2 කියන දෙන්නගේ. අපි පළවෙනියට මේකේ ඇඳ ගන්න ඕනේ හරියටම හැඩේ දැනගන්න නම් පයි බන්ධනයි එක සැරයි දාලා මේක පුරවලා ඉවරයක් කරගන්න ඕනේ. මෙහෙම පයි බන්ධනයක් එනවා මේකට එක සැර මෙහෙම වෙනවා
මෙහෙම එක සැර එනවා. මේක සැර එනවා. මේකේ N1 ගේ ඉලෙක්ට්‍රෝන යුගල් ජ්‍යාමිතිය මොකද්ද? මේකේ අපි හිතමු මෙතනත් බන්ධනයක් තිබ්බ කියලා. බන්ධනයක් තිබ්බොත් මේකේ එන්නේ අපි ගන්න සිග්මා බන්ධන තමයි හැඩය ප්‍රකාශ කරන්න ගන්නෙ. අපි පයි බන්ධන හැඩ ප්‍රකාශ කරන්නවත් ඉලෙක්ට්‍රෝන යුගල් ජ්‍යාමිතිය ප්‍රකාශ කරන්නවත් යොදාගන්නේ නැහැ. ඒකින්ද මෙතනත් බන්ධනයක් සිග්මා බන්ධනයක් තියෙනවා කියලා සැලකුවොත් මෙතන ඉලෙක්ට්‍රෝන යුගල් ජ්‍යාමිතිය එන්නේ චතුස්තලීයයි. හැඩය ගත්තොත් දැන් මෙතන ඇත්තටම එහෙම සිග්මා බන්ධනයක් නැහැ. ඒ වෙනුවට තියෙන එක සැරයක්. එක සැරයක් තියෙන හින්දා මේකේ ඇති වෙන විකර්ෂණය හින්දා මේක පොඩි නැවීමකට ලක් වෙනවා. හැඩේ නැවීමකට ලක් වෙන හින්දා මේකේ හැඩේ විකෘති වෙනවා. ත්‍රියානති පිරමීඩාකාර කියලා. N2 ගේ ගත්තොත් N2 ගේ එකසර ඉලෙක්ට්‍රෝන යුගල තියෙන මේ තැන අපි හිතුවොත් බන්ධනයක් තියෙනවා කියලා ඉලෙක්ට්‍රෝන යුගල් ජ්‍යාමිතිය මේ තියෙනවා තලීය ත්‍රිකෝණාකාර කියලා. ඒ වගේම ඒකේ දැන් මෙතන බන්ධනයක් නැහැනේ. බන්ධනයක් නැති හින්දා මෙතන තියෙන එකසර ඉලෙක්ට්‍රෝන. එකසර ඉලෙක්ට්‍රෝන යුගලක් තියෙන හින්දා මෙන්න මේක මේ පැත්තෙන් නැවී එන විකර්ෂණයේ හින්දා මේ සිග්මා බන්ධන වලට මේක පොඩි නැවීමකට ලක් වෙනවා. මේ නැවීමකට ලක් වෙන හින්දා මේකේ හැඩය බවට පත් වෙනවා කෝණික කියන හැඩයට. ඒ අනුව මේකේ උත්තරේ අංක 1 වෙනවා. දෙදස් 19 7 වෙනි ප්‍රශ්නේ. මේක දීලා තියෙන ප්‍රකාශ ටිකක් එකේ වැරදි ප්‍රකාශය අහන්නේ. ටිකක් මේ ගැන හදිරිය සැලකිලිමත් වෙන්න ඕනේ. පළවෙනි එක. පළවෙනි එක කියන්නේ බෙන්සින්ගේ දීලා තියෙනවා සංප්‍රයුක්ත මුහුමක් කියලා දෙයක්. මෙන්න මෙහෙම. මුහුමක් කියලා දෙයක්. හරිද? ඔයගොල්ලෝ දන්නා මුහුමක් දක්වන්නේ මේ ඊතල වලින් නෙවෙයි. සම්ප්‍රයුක්ත ව්‍යුහ දක්වන්නේ මේ ඊතල වලින් නෙමෙයි. මෙන්න මෙහෙම ඊතලයක. ඒකින්ද මේක වැරදි. ඒ වගේ මෙතන සම්ප්‍රයුක්ත මුහුමක් කියලා කියන්නේ. මේක හරි සියුම්ම බැලුවොත් ඇත්තටම මේක තමයි තියෙන ලොකුම වැරද්ද. ප්‍රත්‍යාවර්ති ඊතල වලින් නෙමෙයි දක්වන්නේ සම්ප්‍රයුක්ත ව්‍යුහ. මෙන්න මෙහෙම දෙපැත්තට යන ඊතල වලින්. මේ කියන්නේ පළවෙනි ප්‍රකාශයම වැරදි. දෙවෙනි එක. බෙන්සීන් වල කාබන් පරමාණු sp2 මුහුම්කරණයක් කළා තියෙනවා කියලා කියනවා. ඔව්. අපි දන්නවා බෙන්සීන් වල තියෙන මේ මුහුම්කරණය තියෙන්නේ sp2 එක කියලා. මේවා තියෙන්නේ sp2 වල කියලා. ඒ කියන්නේ තලීය ත්‍රිකෝණාකාරව. එතකොට මේක නිවැරදි. තුන්වෙනි එක කියනවා බෙන්සීන් වල කාබන් පරමාණු දෙකක් අතර බන්ධන දිග එක මගයක් ගනී. ඔව්. අපි දන්නවා මේ බෙන්සීන් වලේ හැදෙද්දී මේ බෙන්සීන් වලේ තියෙන බන්ධන ශක්තිය ගැන කිව්වොත් ඒකේ තියෙන බන්ධන ශක්තිය ඒක බන්ධන ශක්තියට වඩා විශාලයි බෙන්සීන් වල බන්ධන ශක්තිය. නමුත් ද්විත්ව බන්ධන ශක්තියට වඩා කුඩයි. ඒ කියන්නේ බෙන්සීන් වල තියෙන්නේ මුළු වලය පුරාම වීදිච්ච එකම බන්ධන ස්වභාවයක්. ද්විත්ව බන්ධනත් නොවන ඒක බන්ධනත් නොවන අතරමැදි බන්ධන ස්වභාවයක් මේ බෙන්සින් නලයට තියෙන්නේ. ඒ වගේම මේ ඒකින්ද මේ මුළු බෙන්සින් නලයේම තියෙන බන්ධන ස්වභාවය එකම වගේ. ඒකින්ද මේ ප්‍රකාශයත් හරි. උත්තරය අංක 4. මේ කියනවා කාබන් ලගේ තියෙන වගේම කාබන් ලගේ හයිඩ්‍රජන් අතර තියෙනයි බන්ධන කෝණවල එක මගයක් ගනී කියලා. ඒ කියන්නේ මෙහෙම කාබන්
අතර තියෙන බන්ධන කෝණයයි බෙන්සීන් වල මෙහෙම කොටසක් සැලකුවොත් අපි ඉදිරි කොටස මෙහෙම දක්වුවොත් මෙන්න මේක මේ කෝණෙයි මෙන්න මේ කෝණෙයි සමානයි කියලා කියනවා. ඔව් නිවැරදි. මේක හරි. ඇයි හේතුව sp2 තලීය ත්‍රිකෝණාකාර කියන්නේ 120යි කෝණේ වගේ. ඒ කියන්නේ හැම එකෙම 120යි කියලා කියන්නේ අනිවාර්යයෙන්ම මේ බන්ධන කෝණ දෙකම සමාන විය යුතුයි. ඒ කියන්නේ සමානයි 120යි. පස්වෙනි එක කියන බෙන්සීන් වල හයිඩ්‍රජන් පරමාණු සියල්ලම එක තලයේ පිහිටයි. හරිනේ. ඔව් බෙන්සීන් වල හයිඩ්‍රජන් පරමාණු සියල්ලම එකම තලයේ පිහිටනවා. ඇයි හේතුව මේ හයිඩ්‍රජන් පරමාණු සියල්ල එකම තලයේ ඉන්න හේතුව මේකට තියෙන්නේ sp2 මුහුම් කරන ස්වභාවය. ඒකින්ද මේ හයිඩ්‍රජන් පරමාණු සියල්ලම එකම තලයක ඉන්නේ. හරිද? එතකොට පිළිතුර අංක 1. නිදහස් 19 8වෙනි ගාන. මේ 8වෙනි ගානේ දීලා තියෙන ගණනය කිරීමක්, රසායන ගණනය කිරීමක්. ඒකේ දීලා තියෙන සංයෝග ටික ස්කන්ධයක් දීලා තියෙනවා. ඊට පස්සේ අහනවා මෙන්න මේ ප්‍රතික්‍රියාව ලියාගෙන ඔයා ගන්න ඕනේ වැයවන ප්‍රතික්‍රියක වල සීමාකාරී සාධකය මොකක්ද කියලා. ඒ වගේම ටින් සෑදෙන ලෝහ ප්‍රමාණය. හරි සරලයිනේ. එතකොට පළවෙනි ලියා ගන්න ඕනේ මෙහෙම ප්‍රතික්‍රියාව ලියා ගන්නවා. ඊට පස්සේ ප්‍රතික්‍රියාව තුලිතද කියලා බලනවා. දැන් මේ ප්‍රතික්‍රියාව තුලිත නැහැ කියලා ඔයාලට පේනවා. මේ පැත්ත ක්ලෝරින් දෙකක් තිබ්බට මේ පැත්ත ක්ලෝරින් හතරක් තියෙනවා. කියන්නේ මෙතන දෙකක් දා ගන්නවා. මෙතනට දෙකක් දා ගන්නවා. මැග්නීසියම් දෙකක් තියෙන හින්දා මෙතන දෙකක් දැම්මහම. ඊට පස්සේ මේකේ මෞල ප්‍රමාණය හොයාගන්න ඕනේ දීලා තියෙන ස්කන්ධ වල අනුව. මෙතන අපි සැලකිලිමත් වෙන්න ඕනේ. මෙතන දීලා තියෙන්නේ කිලෝග්‍රෑම් වලින්. ඒකින්ද අපි මේක ග්‍රෑම් කරලා ලියා ගන්න ඕනේ. මොකද අපි දාන්නේ ඒකකේ දාන්නේ මේ වගේට ග්‍රෑම් මෞලයට කියලා. මේ දෙකේම දාන්නේ ග්‍රෑම් මෞලයට කියලා. උඩ කිලෝග්‍රෑම් තිබ්බොත් හරියන්නේ නැහැ නේ. ඒකින්ද ඒවත් ග්‍රෑම් වලින් ලියා ගන්න ඕනේ. ඒතර අපිට මෙතන එනවා මෞල 5යි කියලා. මෙතන එනවා මෞල 4යි කියලා. දැන් කොහොමද සීමාකාරී සාධකය හොයාගන්නේ? අපි බලනවා මේක මෙතන තියෙන මෞල ප්‍රමාණයත් එක්ක මෙතන වැය වෙන ප්‍රමාණය. මෙතන 5කින් බෙදලා 2කින් වැඩි කරොත් 10යි. මෙතන 10ක් නැහැ වැය වෙන්න කියලා මෞල. මොකද මෙතන තියෙන්නේ මෞල 4යි. ඒක එහෙනම් අනිවාර්යයෙන්ම සීමාකාරී සාධක වෙලා තියෙන්න ඕනේ මැග්නීසියම්. බලමු මැග්නීසියම් 2කින් බෙදලා මේ තියෙන මෞලක 4 2කින් බෙදලා 1කින් වැඩි කරනවා. එන්නේ උත්තරේ අපිට 2යි කියලා. හරිනේ. මෙතන දෙකක් වැය වෙන්න පුළුවන් නේ. මොකද මෙතන මෞල 5ක් තියෙනවා. ඊට පස්සේ මේ දෙක වැය වෙනවා. මෙතන ඉතුරු මෞල 3ක් වෙනවා. මෙතන බිඳුවයි. ඒ කියන්නේ මෞල එකක්වත් ඉතුරු නැහැ. ඊට පස්සේ මෙතන ඊට සාපේක්ෂව ප්‍රතික්‍රියා කරලා හැදෙනවා ටින් ප්‍රමාණය දෙකක්. ඒ කියන්නේ මෞල දෙකක් හැදෙනවා. ඒ කියන්නේ මේක දෙකෙන් බෙදලා මේ විදිහටම තමයි. එයි මොකද ස්ටොයිකියෝමීතියන් දෙක සමානයි. ටින් ක්ලෝරයිඩ් වලයි ටින් වලයි. අපි ගත්තොත් ඊට පස්සේ උත්තර දිහා බැලුවොත් අපිට පේනවා 1යි 4යි උත්තර වෙන්න බෑ කියලා. මොකද ටින් ක්ලෝරයිඩ් සීමාකාරී සාධකයෙන් නෙමෙයි. ඒකින්ද 1යි 4යි උත්තර වෙන්න බෑ. එහෙනම් 2යි 5යි 3යි වෙන්න ඕනේ. එහෙනම් අපි හොයාගන්න ඕනේ මේකේ ටින් ස්කන්ධය. ටින් ස්කන්ධය හොයාගත්තා නම් අපිට අනිවාර්යෙන් හරි උත්තරේ එනවා. ටින් මවුල දෙකක් තියෙනවා හැදිලා. ටින් වල අණුක ස්කන්ධය 48යි කිලෝග්‍රෑම් මවුලයට. එතකොට එනවා 96යි ග්‍රෑම් කියලා. අපිට දැන් උත්තරය ඇවිල්ලා තියෙන්නේ. හරිම උත්තරේ අංක 2 වෙන්න ඕනේ. ඒ කියන්නේ පිළිතුර 2. මේ ප්‍රශ්නේ හරියටම භෞතික විද්‍යාවේ ඒකක හමාන ප්‍රශ්නයක් වගේ. 2019 9 වෙනි ප්‍රශ්නේ. ඒක අහන මේ රෝ වල ඒකක මොකක්ද කියලා. එතකොට මේ රෝ උක්ත කරගන්න ඕනේ මම මේ කරන් තියනවා වගේ. ඊට පස්සේ මේක ආදේශ කරන්න ඕනේ ඒකක ටික. දැන්
පීඩනය කියන්නේ මොකද්ද? සාමාන්‍ය අපි දල වශයෙන් දන්නා පීඩනය කියලා කියන්නේ බලය බෙදීම වර්ගඵලය. බලය බෙදීම වර්ගඵලය. බෙදීමේ හරිද? ඒක තමයි මේ තියෙන්නේ. මේ තියෙන්නේ m වල ඒකක. ඊට පස්සේ සාරත්‍ර වායුවේ දීලා තියෙනවා ජූල් මවුලයට කෙල්විනයට කියලා. ජූල් කියලා කියන්නේ මොකද්ද? බලය ඒ බලෙන් කාර්ය කරන් ගිය දුර ප්‍රමාණය. හරිද? එතකොට මේ තියෙන්නේ ඒ ජූල් කියන ඒකකේ. ඊට පස්සේ මේ තියෙන්නේ දුර. ඊට පස්සේ මේ තියෙන්නේ මවුලයට කෙල්විනයට කෙල්වින්. එතකොට මොකද්ද මේක වෙන්නේ? කෙල්වින්ට කෙල්වින් කපල යනවා. මවුලට මවුල කපල යනවා. ඊට පස්සේ බලයට බලය කපල යනවා. මොකද්ද ඊට පස්සේ මෙතන ඉතුරු වෙන්නේ? ග්‍රෑම් එක ඉතුරු වෙනවා. මෙතන m එක උඩට ගියාම m ඝනයට කියලා ඉතුරු වෙනවා. මොකද්ද උත්තරේ? උත්තරේ අංක 2 තමයි පිළිතුර වෙන්නේ. දෙදස් 19 10 ප්‍රශ්නේ. ඒකේ කියලා තියෙනවා සන්නායකතාව අඩු වෙන පිළිවෙල හදන්න කියලා. හරිද? ඒ අඩු වෙන පිළිවෙල හදන්න කියලා තියෙන්නේ සන්නායකතාව. මොකද්ද මේ සන්නායකතාව කියලා කියන්නේ? සන්නායකතාව ඇති වෙන්නේ යම්කිසි ද්‍රාවණයක තියෙන නිදහස් අයන සාන්ද්‍රණය මත. නිදහස් අයන සාන්ද්‍රණය මත. එතකොට මේකෙදි මේ හැම ද්‍රාවණයක්ම හැදලා තියෙන්නේ ජලයේ දිය වෙලා. හරිද? ඒතර හැම ද්‍රාවණයක්ම ජලයේ දිය වෙලා හැදලා තියෙනවා කියන්නේ හැම එක්කිනාටම ජලයේ විඝටනය ලැබිලා තියෙනවා. නමුත් ජලයට තියෙන්නේ තමන්ගේ ජලයේ විඝටනයම පමණයි. එතකොට අපිට තේරෙනවා ජලයේ තමයි මෙතනදී අඩුම සන්නායකතාවක් තියෙන්න ඕනේ කියලා. එතකොට අපි දීලා තියෙන උත්තර වලින් අපිට පුළුවන් අඩුම සන්නායකතාව ජලයට නැති 1.5යි උත්තර දෙක අයින් කරලා දාන්න. ඊට පස්සේ අපි යනවා සන්නායකතාව වැඩිම දෙක හොයා ගන්න. එතකොට සන්නායකතාව වැඩිම වෙන්නේ කොහොමද? දුබල අම්ලයක් කියන එක ප්‍රත්‍යාවර්ත විඝටනය දෙයක්. නමුත් KCl කියන ලවණය ප්‍රත්‍යාවර්ත විඝටනය වෙන්නේ නැහැ. ඒක පූර්ණ ලෙස විඝටනය වෙන්නේ. ඒතර අපිට තේරෙනවා ප්‍රත්‍යාවර්ත විඝටනයට වඩා පූර්ණ ලෙස විඝටනය වෙද්දී ලැබෙන අයන සාන්ද්‍රණය වැඩි. ඒ කියන්නේ KCl වලින් ලැබෙන අයන සාන්ද්‍රණය වැඩි. ඒකෙත් සාන්ද්‍රණය වැඩි කෙනාගෙන් ලැබෙන අයන සාන්ද්‍රණය වැඩි. එතකොට 0.1 m වලින් ලැබෙන අයන සාන්ද්‍රණය වැඩි. ඒතර එයාගේ සන්නායකතාව වැඩිම වෙන්න ඕනේ. ඊට පස්සේ එයාගෙම සන්නායකතාව අඩු එකක් තියෙනවා සාන්ද්‍රණය අඩු එක. ඒ කියන්නේ 0.01. අපි ඊට පස්සේ පිළිවෙල ලිව්වොත් මෙයාගේ 0.1 KCl සාන්ද්‍රණය වැඩි 0.01 KCl සාන්ද්‍රණයට වඩා. ඊට පස්සේ ප්‍රත්‍යාවර්තවල විඝටනය වෙන දුබල ආම්ලය. දුබල ආම්ලයට ජලීය ද්‍රාවණයේ තියෙන ජලයෙන් ලැබෙන විඝටනත් එකතු වෙලා සන්නායකතාව ජලයට වඩා වැඩි වෙනවා. ඒකින්ද HAC ගේ සන්නායකතාව වැඩි ජලයට වඩා. ඒ අනුව පිළිතුර අපට ලැබෙනවා 4 කියලා. දෙදස් 19 11 ප්‍රශ්නේ. මේ 11 ප්‍රශ්නේ මේ කරන්න මෙන්න මේ සංයෝගවල තියෙන මේ හැඩපිළිවෙල දල අවබෝධයක් ඕනේ. නැත්තම් මොකද මේක මේ 2019 මේ 6 වෙනි ප්‍රශ්නේ බවට පත් වෙනවා. ඒ කියන්නේ අපිට හැඩ ඇඳ ඉන්න වෙනවා. හැඩ ඇඳ ඉන්න අපිට වෙලාවක් නැහැ. මොකද මේ විනාඩි දෙකක් ඇතුළත මේ ප්‍රශ්නේ කරන්න ඕනේ. මොකද්ද මේ කියන්නේ? විද්‍යුත් ඍණතාව වැඩි වෙන පිළිවෙලට හදන්න කියලා කියනවා. දැන් මම මේ වීඩියෝ ටික බලන්න ඇඳ ගන්න ඕනේ. මම ඇඳගෙන තියෙනවා. ඊට පස්සේ විද්‍යුත් ඍණතාවට බලපාන කාරණා තියෙනවා. ඒව තමයි මේවා පිළිවෙලට සලකන්න ඕනේ විද්‍යුත් ඍණතාව හොයා ගන්න නම් වැඩි වෙන පිළිවෙල. ඒ කියන්නේ මුහුම් කරන, ඒ කියන්නේ X ලක්ෂණ වැඩිවීම ගැන, ඊට පස්සේ ආරෝපණය, ඔක්සිකරණාංකය, ඊට පස්සේ සම්බන්ධිත පරමාණු සම්බන්ධයෙන්, ඒ කියන්නේ විද්‍යුත් ඍණ පරමාණුද ධන පරමාණුද සම්බන්ධයෙන්. ඊට පස්සේ අපි දන්නවා මේ වගේ මේකට sp2 මේක sp2 මේක sp3 sp3 sp3. ඒ කියන්නේ S ලක්ෂණය වැඩි වෙන්නේ P ලක්ෂණය අඩු වෙන අවස්ථාවකදී. ඒ කියන්නේ මෙයාගේ තමයි S ලක්ෂණේ වැඩි. මේ දෙන්නගිනුත් දෙවෙනි ස්ටෙප් එක බලනවා අපි ආරෝපණය. ආරෝපණය මේ දෙන්නගෙම සමාන ආරෝපණ නැහැ. ඊට පස්සේ බලනවා ඔක්සිකරණ අංකය. ඔක්සිජන් අංකය ගත්තොත් මෙයාගේ ධන 4යි මෙයාගේ ධන 6යි. ඒ කියන්නේ මෙයාගේ තමයි විද්‍යුත් ඍණතාව වැඩිම. ඒ කියන්නේ SO3 ගේ විද්‍යුත් ඍණතාව වැඩි. SO
2ට වඩා. ඊට පස්සේ මම යනවා ඊළඟ තුන සලකන්න. මේ තුනේ තුන් දෙනාම sp2 sp3 ඊට පස්සේ මේගොල්ලන්ගේ තාරෝපණ බලන ආරෝපණ එකක්වත් නැහැ මේ සල්ෆර්ට. එහෙනම් බලනවා ඔක්සිජන් අංකය. ඔක්සිජන් අංකය ගත්තොත් මෙයාගේ ධන 2යි, මෙයාගේ ධන 6යි, මෙයාගේ ධන 4යි. එහෙනම් මෙයාගේ ධන 6 එක්කෙනාගේ තමයි වැඩිම විදුලි ඍණතාවක් තියෙන්නේ. ඊට පස්සේ ධන 4 එක්කෙනාගේ අන්තිමේට ධන 2 එක්කෙනාගේ මේ පිළිවෙල තමයි ඔක්සිකරණ අංකයත් එක්කයි මුහුම්කරණ එකයි ආරෝපණ නැති හින්දා මේවට විද්‍යුත් ඍණතාව වැඩි වෙන්නේ. එහෙම ගත්තොත් එන්නේ උත්තරේ අංක 4. දෙදස් 19 12 වෙනි ගාන. ටික බැලුමට අමාරු වගේ තමයි පේන්නේ. දැන් මම හදලා තියෙන ගාන. ඒ ගානේ අහනවා මේ මැග්නීසියම් ක්ලෝරයිඩ් සාන්ද්‍රණයක් තියලා හයිඩ්‍රොක්සයිඩ් ඒ කියන්නේ මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රව්‍යතා ගුණිතයක් තියලා මේ ද්‍රාවණයේ ඉන්න පුළුවන් උපරිම හයිඩ්‍රොක්සයිඩ් ගාන කොච්චරද කියලා අහනවා. අපි දන්නවා මැග්නීසියම් ක්ලෝරයිඩ් ද්‍රාවණයක හයිඩ්‍රොක්සයිඩ් හිටියාම මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් විදිහට අවක්ෂේප වෙන්න ගත්තොත් මේ අවක්ෂේපන මොහොත වෙනකොට ඒකේ තියෙන්න පුළුවන් උපරිම හයිඩ්‍රොක්සයිඩ් සාන්ද්‍රණයක් තියෙනවා. ඒ කියන්නේ අවක්ෂේප වෙන අවස්ථාව සහ අවක්ෂේප වෙන පටන් ගන්න අවස්ථාව වෙනකොට ඒ කියන්නේ සමතුලිතතාවකදී උපරිම හයිඩ්‍රොක්සයිඩ් සාන්ද්‍රණය පෙන්වනවා. එතකොට ඒකේ ද්‍රාවණයේ හිටපු මැග්නීසියම් ක්ලෝරයිඩ් වල මැග්නීසියම් අයන සාන්ද්‍රණයට මේ අවක්ෂේප වීමට පටන් ගන්න අවස්ථාවේදී මැග්නීසියම් ධන 2 සාන්ද්‍රණය සමාන වෙනවා මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් වල. ඒ අනුව මැග්නීසියම් ක්ලෝරයිඩ් අයන සාන්ද්‍රණයට සමානයි මැග්නීසියම් සාන්ද්‍රණය. ඒතර මේක මෙතනට කියනවා KSPගේට සමාන කරනවා හයිඩ්‍රොක්සයිඩ් සාන්ද්‍රණය. මෙහෙම අපිට හොයාගන්න පුළුවන්. එතකොට එනවා 2 වැඩි කරනවා 10 ඍණ 6ක් කියලා. ඒ කියන්නේ පිළිතුර 2 කියලා තමයි එන්නේ. දෙදස් 19 13 වෙනි ගාන. මේක දීලා තියෙනවා මෙන්න මේ සංයෝගයක්. මේක දීලා අහනවා මේකට වැඩිපුර ජලීය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දැම්මහම වෙන්නේ මොකද්ද කියලා. අපි දන්නවා කීයටවත් මෙයා ඕල් කාණ්ඩෙත් එක්ක. ඒ කියන්නේ මධ්‍යසාරත් එක්ක ප්‍රතික්‍රියා කරන්න බෑ. මොකද මධ්‍යසාරට තියෙන්නේ සෝඩියම් එක්ක ප්‍රතික්‍රියා කරන තරම් ආම්ලිකතාවක් විතරයි. නමුත් ෆීනෝල් ප්‍රතික්‍රියා කරනවා කාබොක්සිලික් අම්ලේ ප්‍රතික්‍රියා කරනවා. මොකද හේතුව ෆීනෝල් වල පුළුවන් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් යනක ප්‍රතික්‍රියා කරන්න. නයිට්‍රෝෆීනෝල් වල පුළුවන් සෝඩියම් කාබනේට් යනක ප්‍රතික්‍රියා සිද්ධ කරන්න. එහෙම ගත්තොත් මේකට එන්න උත්තරේ එන්නේ මෙන්න මෙහෙම. මෙන්න මේ උත්තරයක් එන්නේ. ඒ කියන්නේ උත්තරේ 2 වෙලා තියෙනවා. දෙදස් 19 14 වෙනි ගාන. ගානක් නෙමෙයි ඇත්ත නොදෙන ප්‍රකාශ ටික. නිවැරදි ප්‍රකාශය අඳුර ගන්න කියලා කියනවා. මේකේ NF3 වල බන්ධන කෝණය NH3 වල බන්ධන කෝණයට විශාලයි කියලා කියනවා. ඇත්තට කිව්වොත් මේක බොරුවක්. හැබැයි ඒ බොරුවක් වෙන්නේ කියලා බැලුවොත් මේ දෙන්නම ඉන්නේ ත්‍රියානදී පිරමිඩාකාර විදිහට තමයි. නමුත් ෆ්ලෝරින්ගේ විද්‍යුත් ඍණතාව හින්දා මෙයාගේ බන්ධනයේ මේ පැත්තට ඇදලා ගන්න ඉලෙක්ට්‍රෝන ටික. ඉලෙක්ට්‍රෝන ඈතට යන මෙයාගේ ඇති වෙන විකර්ෂණයේ ප්‍රබලතාව වැඩි වෙනවා. ඒ අනුව මේක එන්නේ මෙහෙට තල්ලු වෙනවා. ඒතර සාමාන්‍ය මෙතන බන්ධන කෝණය 102ක් විතර බවට අඩු වෙනවා. නමුත් මෙයාගේ මේ පැත්තට තමයි ඉලෙක්ට්‍රෝන ඇදලා ගන්න. ඒ කියන්නේ විද්‍යුත් ඍණ පරමාණු පැත්තට ඇදලා ගන්නවා. ඒතර මේ පැත්තෙන් එන විකර්ෂණේ
මෙයාට සාපේක්ෂව අඩු හින්දා මෙතන බන්ධන කෝණය 107ක් වගේ යගයකට නැත්නම් 108ක් වගේ යගයකට පත් වෙනවා. ඒ කියන්නේ මේ උත්තරේ වැරදි. ඊළඟ එක 17 වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍යවල ඔක්සිජන් අවස්ථා ඍණ 1 සිට 7 දක්වා පෙන්වුම් කරා. ඍණ 1 සිට. අපි ගත්තොත් දෙවෙනි ප්‍රකාශයේ ෆ්ලුවරින් එකට අදාළ වෙනවා සිට කියලා තියෙන හින්දා ඍණ 1 සිට 7 දක්වා පෙන්වුම් කරා. ඒ කියන්නේ මේක ඒ අතරමැද්දේ මෙයත් ඉන්නවා. ක්ලෝරින්, බ්‍රෝමීන්, අයඩීන් අනිත් කට්ටිය ඔක්කොම ඒ විදිහට ඍණ 1යි ධන 7යි අතර මේක පෙන්වුම් කරනවා. හරිද? 3 ගත්තොත් කාමර උෂ්ණත්වයේදී සල්ෆර් වල වඩාත් ස්ථායි බහිරූපය කර ඒකානතිය වේ. එහෙම ඒකානතියම කියලා නෑ. අවස්ථා පහක් තියෙනවා. ඒකානතිය, කිරි, කලිල, රොම්බසීය, සුවිකාර්ය කියලා. මේ අවස්ථා පහම ස්ථායි. 4 මේ කියනවා මින්ටන් වල ඝනත්වය දීමන්ති වල ඝනත්වයට වඩා වැඩි වෙයි. එහෙම වෙන්න බෑ. මොකද දියමන්ති ඝනත්වයයි වැඩි මිනිරන් ඝනත්වයට වඩා. ඒකට හේතුව අපි ගත්තොත් මිනිරන්ගේ ඉන්නේ සරලව ගත්තොත් මිනිරන්ගේ ඉන්නේ sp3 මුහුම් කරණය. මෙයාගේ ඉන්නේ sp2 මුහුම් කරණය. අපි මේක ගත්තොත් ඒකක වර්ගඵලයකට අදාළව මෙයාලගේ ඉන්නේ අණු සංඛ්‍යාව අතර වෙනස ගත්තොත් මෙයාගේ ඒකක වර්ගඵලයක 94ක් ඉන්නවා කියලා සැලකුවොත් මෙයාගේ ඒකක වර්ගඵල 93යි ඉන්නේ. ඒ අනුව මේකේ අණුක ස්කන්ධයෙන් වැඩි කරොත් මේක අණුක ස්කන්ධයෙන් වැඩි කරලා බැලුවොත් අපිට එනවා මෙයාගේ ස්කන්ධය මින්ටන් වල ස්කන්ධයට වඩා දියමන්ති වල ස්කන්ධය උතර අපිට වැඩි කියලා පේනවා මෙයාට සාපේක්ෂව. අපි දන්නවා ඝනත්වය අනුලෝම සමානුපාතිකයි ස්කන්ධයට. ඝනත්වය අනුලෝම සමානුපාතිකයි ස්කන්ධයට. ඒ කියන්නේ ස්කන්ධ වැඩි එක්කිනාගේ ඝනත්වය වැඩි. මේ අවස්ථාවේදී පසෙනිගේ කියනවා වායමය අවස්ථාවේදී ඇලුමිනියම් ක්ලෝරයිඩ් අෂ්ටක නියමය තෘප්ත කරයි. ඔව්. එයා ද්විඅවයවීකරණය වෙලා තියෙනවා කියලා අපිට තියරි පාර්ට් එකේ උගන්වනවා. මේකෙදි මෙයා ද්විඅවයවීකරණය වෙලා මේකට හේතුව මෙයාගේ අෂ්ටක නියමය සම්පූර්ණ කර ගැනීම උදෙසා. ඒ කියන්නේ මේකත් හරි. එතකොට මේකත් හරි ඍණ 1 සිට 7 දක්වා කියලා. ඒ කියන්නේ මේ ඍණ බිඳුවයි ඍණ 1යි මේ සිට කියන එක තුලට අයිති වෙන හින්දා. ඒත් වඩාම නිවැරදි උත්තරේ විදිහට වඩාම නිවැරදි පිළිතුර 5 ඒගොල්ලෝ දෙකටත් හරි කියලා දීලා තියෙනවා. නිදාස් 19 15 වෙනි ගාන ගත්තොත් දීලා තියෙන විද්‍යුත් රසායනය ගාන. මේක මෙහෙම දීලා තියෙනවා කෝෂ අංකණයක්. එහෙම ගත්තොත් මේ කෝෂ අංකණය අපි දන්නවා පළවෙනි ලියන්නේ ඇනෝඩය. දෙවෙනි ලියන්නේ කැතෝඩය. හරිද? ඇනෝඩය ළඟ වෙන්නේ ඔක්සි කරණය, කැතෝඩය ළඟ වෙන්නේ ඔක්සි හරණය. හරිද? අපෙන් අහන්නේ මෙන්න මෙයාගේ ඔක්සි හරණ විභවය. අපි ඉතින් ලියන්න ඕනේ ඒකට කැතෝඩ් ඍණ ඇනෝඩ්. හරිද? එහෙම ගත්තොත් අපිට දීලා තියෙනවා මේකේ සම්මත විද්‍යුත්ගාමක බලය
මෙච්චරයි කියලා අපේ Br minus කැතෝඩේ දීලා තියෙනවා 1.09යි කියලා. අපිට හොයන්න තියෙන්නේ මේ ඇනෝඩේ ඔක්සි හරණ විභවය. අපි මේක එහා පැත්තට දාලා සුළු කරොත් අපිට එනවා උත්තරේ ඇනෝඩ් එකේ ඍණ 1.18 වෝල්ට් කියලා. පිළිතුර 2 කියලා ලැබෙනවා. හරි 2019 වෙනි ප්‍රශ්නේ ඒ කියලා තියෙන ද්‍රවයක වාෂ්පීකරණ එන්තැල්පි වෙනසයි වාෂ්පීකරණ එන්ට්‍රොපි වෙනසයි දීලා තියෙනවා. ඔයගොල්ලන් අහන්නේ ද්‍රවයේ තාපාංකය මොකක්ද කියලා. හරි දැන් තාපාංකය කියන අවස්ථාව එන්නේ කොහොමද? දැන් හිතන්න ජලය නම් ජලය හුමාලය බවට පත් වෙන අවස්ථාවේදී. හරි ජලය හුමාලය බවට පත් වෙන අවස්ථාවේදී තමයි තාපාංකය ඇති වෙන්නේ. එතකොට මේ තාපාංකයේ තියෙන අවස්ථාවේදී ජලයත් හුමාලයත් හරිද පවතින්නේ කොහොමද? සමතුලිතයක නේද? ඒ කියන්නේ දැන් සෙල්සියස් අංශක 100 කියලා හිතන්නකෝ. සෙල්සියස් අංශක 100 දී ජලයත් පවතිනවා හුමාලයත් පවතිනවා. හැබැයි සෙල්සියස් අංශක 100ට වඩා වැඩි වෙද්දී පවතින්නේ හුමාලය. සෙල්සියස් අංශක 100ට වඩා අඩු වෙද්දී පවතින්නේ ජලය. එහෙනම් සෙල්සියස් අංශක 100 නැත්නම් තාපාංක අවස්ථාවේදී ජලයයි හුමාලයයි දෙකම පවතින්නේ සමතුලිත අවස්ථාවක නේ. ජලයක් තියෙනවා හුමාලයක් තියෙනවා. එහෙම දෙකම පවතිනවා නම් අපි ඒ අවස්ථාව කියන්නේ එතනදී සමතුලිතයක් තියෙනවා. එතකොට දැන් මෙතන තාපාංකය ගැන කියන්නේ තාපාංකය නම් අහන්නේ මේ අවස්ථාවේ සමතුලිතයක් තියෙනෝනේ අදාළ ද්‍රවයේ සහ ඒකේ වාෂ්පයත් එක්ක. කියන උදාහරණයක් විදිහට ගත්තොත් දැන් මේක A නම් A ලික්විඩ් එකයි A ගෑස් එකයි අතර සමතුලිතය ඇති වෙන අවස්ථාවේ උෂ්ණත්වය කීයද කියලා තමයි අපෙන් අහලා තියෙන්නේ. දැන් මෙතන මේගොල්ලෝ දීලා තියෙනවා ඩෙල්ටා H දීලා තියෙනවා. මේකේ ඩෙල්ටා H දීලා තියෙනවා 45යි කිලෝ ජූල් මවුලයට කියලා. ඊළඟට ඩෙල්ටා S දීලා තියෙනවා. ඒ කියන්නේ එන්ට්‍රොපි වෙනස දීලා තියෙනවා 90 ජූල් කෙල්විනට මවුලයට කියලා. හරිද? දැන් ඔයගොල්ලෝ දන්නවා සමතුලිත අවස්ථාවක මේක තමයි ඔයගොල්ලෝ දැනගන්න ඕන පොයින්ට් එක මෙතනදී. සමතුලිතයක් තියෙද්දි ඩෙල්ටා G ගිබ් ශක්ති වෙනස හැම වෙලාවෙම බිඳුවයි. හරිද? ඩෙල්ටා G සමානයි ඩෙල්ටා H ඍණ T ඩෙල්ටා S. මේ සමීකරණ ඔයගොල්ලෝ දන්නවනේ. දැන් මේ සමීකරණෙන් ඩෙල්ටා H අපි දන්නවා. දත්තයක් විදිහට දීලා තියෙනවා. හරි. ඩෙල්ටා S ඒකත් දීලා තියෙනවා. T තමයි අපෙන් අහන්නේ තාපාංකය. ඒතර ඩෙල්ටා G බිඳුවයි කිව්වහම මොකද වෙන්නේ? බිඳුව සමාන වෙනවා ඩෙල්ටා H ඍණ T ඩෙල්ටා S ට. හරි. එතකොට ඩෙල්ටා H අපිට මෙතනින් සමාන කරලා මේ T ඩෙල්ටා S එහා පැත්තට ගෙනිච්චාම මෙහෙම T ඩෙල්ටා S එනවා. ඒතර අපිට මෙතනින් T උක්ත කරගන්න පුළුවන් මේ විදිහට ඩෙල්ටා H බෙදීම ඩෙල්ටා S කියලා. ඉතින් අපි මේක ආදේශ කරමු. දැන් අපි දන්න දත්ත ටික. ඩෙල්ටා H කියන්නේ 45යි කිලෝ ජූල් මවුලයේ තියෙන්නේ. හරිද? මේක තියෙන්නේ කිලෝ ජූල් වලින්. අන්න ඒක හොඳට මතක තියාගන්න. ඊට පස්සේ ඩෙල්ටා S එන්නේ 90යි ජූල් කෙල්විනේට මවුලයට. හරිද? එතකොට දැන් මේ ඒකත් අපි කපාගෙන මවුලයට කැපිලා යනවා. හරිද? ජූල් මෙතන තියෙන කිලෝ ජූල් මෙතන තියෙන ජූල් කෙල්විනේට. හරි. එහෙනම් අපි මේක ජූල් වලින් දාගමුකෝ. 45 කිලෝ කියන්නේ 10 3 වෙනි බලය. 10 3 වෙනි බලයයි ජූල් යටට එනවා. එතකොට 90ක් ජූල් කෙල්විනේට. නම් මේ මවුලට ඉස්සලා කැපපු ඉඳලා හරි. එතකොට ජූල් වලට ජූල් දැන් කපන්න පුළුවන්. හරි. එතකොට මේක සුළු කරපුවාම අගේ එන්නේ ඒකත් ඔයගොල්ලන්ට සුළු කරන දේ ඔන්න පෙන්නන්න. මෙතන ලේසින් වැඩි මේකේ 10 3ක් නේ තියෙන්නේ. අපි එක 10ක් කරගමු. එක 10ක් ගත්තාම 450 වාරයක් 10 2යි කියලා එන්නේ. යටට එනවා 90 වාරයක් 90යි කෙල්විනේට කියලා. හරිද? එතකොට 450ට 90 කීයද? ඒක ගැන තේරෙන්නේ නැහැ වගේ නම් මේ බිඳුවට මේ බිඳුව කපන්න. එතකොට 45ට 9 කීයද? 5යි කියලා දන්නවනේ. හරි. එහෙනම් මෙතනට එන්නේ 5යි. ඊට පස්සේ 5 වාරයක් 10 2යි. 5 වාරයක් 10 2යි කියන්නේ බිඳුව දෙකක් දාන්න පහට පස්සේ. ඒ කියන්නේ 500යි. මේ තියෙන්නේ කෙල්විනයට. කෙල්විනයට තියෙන්නේ 15දී. හැම වෙලාවෙම ඒකකයක් යටින් උඩට එනවා නම් හරිද?
බලය වෙනස් කරන්න ඒ කියන්නේ ධන ඍණ කරන්න ඍණ නම් ධන කරන්න. දැන් මෙතන තියෙන්නේ යට කෙල්වින යටනේ. ඒක උඩට එද්දි කෙල්වින් වෙනවා. හරිද? එහෙනම් ස්ථාපාංකය මේවාද කෙල්වින් 500යි. හැබැයි දැන් ඔතනදී අපෙන් අහලා තියෙන්නේ මොකක්ද? අපෙන් අහලා තියෙන උෂ්ණත්වය දීලා තියෙන්නේ සෙල්සියස් වලින්. හරි? එහෙනම් මේ කෙල්වින් සෙල්සියස් කරන්න ඕනේ. ඔයගොල්ලෝ දන්නවා කෙල්වින් සෙල්සියස් කරන්න 273කින් අපි අඩු කරන්න ඕනේ. හරිද? කෙල්වින් අගයක් සෙල්සියස් අගයක් බවට පත් කරන්න නම් හරිද? තාපාංකය සෙල්සියස් වලින් ලියනවා නම් 500න් අඩු කරන්න ඕනවා 273. හරිද? මෙහෙම අඩු කරපුවාම එන්නේ අපිට සෙල්සියස් වලින්. හරිද? එතකොට උත්තරය එනවා අපිට අවසානයේදී T 227ක් කියලා. 227යි සෙල්සියස් කියලා අපිට උත්තරය ගන්න පුළුවන්. හරිද? දැන් ඔයගොල්ලෝ කෙල්වින් සෙල්සියස් බවට පත් කරන එක ඔයගොල්ලන්ට තේරෙන්නේ නැත්තම් හරිද? කෙල්වින් එකක් සෙල්සියස් බවට පත් කරන්න නම් හරි කෙල්වින් එකක් සෙල්සියස් එක කොහෙද ලියලා තියෙන්නේ? කෙල්වින් එකක් සෙල්සියස් බවට පත් කරන්න නම් 273ක් අඩු කරන්න. හරි කෙල්වින් එකක් සෙල්සියස් බවට නම් පත් කරන්න 273ක් අඩු කරන්න. මේක කොහෙද ලියලා තියෙන්නේ? එතකොට ඔයගොල්ලෝ සෙල්සියස් එක කෙල්වින් බවට පත් කරන්න නම් 273ක් එකතු කරන්න ඕනේ. හරි? ඒක දෙන්න. ඒ කියන්නේ සෙල්සියස් සංඛ්‍යා බිඳුවයි කියන්නේ කෙල්වින් 273යි. කෙල්වින් 273 කියන්නේ සෙල්සියස් සංඛ්‍යා බිඳුවයි. හරි? කෙල්වින් එක සෙල්සියස් කරන්න නම් 273ක් අඩු කරන්න. ඔය දෙකම මත තියාගන්න ඕනේ නෑනේ. එකක් මත තියාගන්න. කෙල්වින් එක සෙල්සියස් කරන්න 273ක් අඩු කරන්න. එහෙනම් සෙල්සියස් එක කෙල්වින් කරන්න 273ක් එකතු කරන්න ඕනේ. හරිනේ? ඒ විදිහට මත තියාගන්න. හරි. එතකොට 2019 16 වෙනි ප්‍රශ්නෙට උත්තරේ පිළිතුර වෙන්නේ 5 වෙනි එක. හරි. දෙදස් 17 ගාන මේ 17 වෙනි ගානේ ඇත්තටම ගත්තොත් මේ ඩයසෝනියම් ලවණ ගැන තමයි යහන්නේ වැරදි ප්‍රකාශය. මේ අපිට තියරි කාරණා දන්නවනේ මේකට ගින්දර වගේ උත්තර දෙන්න පුළුවන්. හරියට බැලුවොත් මේකේ පළවෙනියට කියනවා ඇනිලීන් HNO2 නැත්නම් NaNO2 HCl 1.5 උෂ්ණත්වය ප්‍රතික්‍රියා කිරීමෙන් ඩයසෝනියම් ලවණ ලබා දී. හරි. මේ මම ලියලා තියන්නේ ඒක. මේ ප්‍රතික්‍රියාව හැටියට මේ ඩයසෝනියම් ලවණ ලබා දෙනවා. ඒ වගේම මේ කාමර උෂ්ණත්වය ප්‍රතික්‍රියා කරොත් ෆීනෝල් ලබා දෙනවා. මේක අපිට උගන්වන තියරි කාරණාවක්. මේක හරි. ඊට පස්සේ මේකේ දෙවෙනි ප්‍රකාශය කියනවා ඩයසෝනියම් ලවණයේ Ki සම ප්‍රතික්‍රියා කර අයඩෝබෙන්සින් ලබා දෙයි. ඔව් හරි. අපි දන්නවා මෙහෙම අයඩෝබෙන්සින් ලබා දෙනවා. Ki එක ප්‍රතික්‍රියා කරනවා ඊට පස්සේ CuCl HCl එක මේ ක්ලෝරෝබෙන්සින් ලබා දෙනවා. ඊට පස්සේ බ්‍රෝමෝබෙන්සින් එකක් ලබා දෙනවා HBr CuBr එක. ඒ කියන්නේ මේ ප්‍රකාශයත් හරි. තුනේ කියනවා මේ දීලා තියෙන අයනේ ඉලෙක්ට්‍රොෆයිලයක් ලෙස ක්‍රියා කරනවා කියලා. අපි කොහොමද දන්නවා බෙන්සීන් කරන්නේ ඉලෙක්ට්‍රොෆිලික ආදේශන ප්‍රතික්‍රියා. මෙයා මෙන්න මෙහෙම ඉලෙක්ට්‍රොෆයිලයක් විදිහට ක්‍රියා කරනවා ප්‍රතික්‍රියාවලදී. ඊළඟට හතරවෙනි එක දීලා තියෙනවා ඩයසෝනියම් ලවණේ ජලීය ද්‍රාවණයක රත් කළ විට වියෝජන වී බෙන්සීන් ලබා දේ. ඒක නම් වැරදි. මොකද ඒකට දැමිය යුතු සංයෝග දෙකක් තියෙනවා. ඒ සංයෝග දෙක නැත්තම් මෙහෙම බෙන්සීන් ලබා දෙන්නේ නැහැ. ඒකින්ද මේ හතරවෙනි ප්‍රකාශය වැරදි. පස්වෙනි එකේ කියනවා ඩයසෝනියම් ලවණේ බාෂ්මික මාධ්‍යයේදී ෆීනෝල් සම ක්‍රියා කර වර්ණවත් සංයෝගයක් ලබා දෙයි. ඔව් ඒ වර්ණවත් සංයෝගය තැඹිලි පාටයි. හරිද? ඒ කියන්නේ ෆීනෝල් එක 0.5 අතර උෂ්ණත්වයකදී බාෂ්මික මාධ්‍ය ක්‍රියා කරලා මෙයා මේ වගේ සංයෝගයක් ලබා දෙනවා. තවදුරටත් දැනුමට වැඩි දෙයක් එකතු කරගත්තොත් බීටා නැප්තෝල් එක ප්‍රතික්‍රියා කරොත් මේ විදිහටම සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් 0.5 උෂ්ණත්වයක අපිට එනවා මෙන්න මෙහෙම සංයෝගයක්.
අපිට මෙන්න මේ සංයෝගයක් මේක රතු පාටයි. හරිද? එහෙම ගත්තොත් අපිට එනවා පිළිතුර විදියට මේ වැරදි 4 දීලා තියෙන්නේ මෙන්න මේ සංයෝග ටික නැතුව රත් කිරීම කියලා. ඒක වැරදි. එහෙම එන්නේ නැහැ. ඒකින්ද උත්තරේ එන්නේ අංක 4. 2019 18 වෙනි ගාන. මේ 18 වෙනි ගානේ කියනවා H2S උයි ඔක්සිජන් ප්‍රතික්‍රියා කරලා ඒගොල්ලන් ලැබුණලු ජලයයි සල්ෆර් ඩයොක්සයිඩුයි. ඒකෙදි මේ මිශ්‍ර කරපු H2S වල පරිමාවයි ඔක්සිජන් වල පරිමාවයි දීලා මිශ්‍රණයේ අවසාන පරිමාව අහනවා. හරියට කිව්වොත් අපි නිකන් ගමු මෞලික පරිමාව මේකෙදි D කියලා. දල වශයෙන් D කියලා ගමු. හරිද? ඊට පස්සේ මම ලියනවා සමීකරණේ H2S ඔක්සිජන් එක ප්‍රතික්‍රියා කරලා ජලයයි සල්ෆර් ඩයොක්සයිඩ් හැදෙනවා. දැන් ප්‍රතික්‍රියාව තුලිතද කියලා බලනවා. ප්‍රතික්‍රියාව තුලිත නැහැ. එතකොට අපි බලන ප්‍රතික්‍රියාව තුලිත කරගන්න. මෙතන ඔක්සිජන් 3ක් තියෙනවා, මෙතන ඔක්සිජන් 2යි තියෙන්නේ. එහෙනම් මම මෙතන දාගන්නවා 2ක්. මම මෙතනට දාගන්නවා 2ක්. මේකින්ද මට මෙතනට 2ක් දාගන්න වෙනවා. එතකොට 2යි 4යි මෙතනට 3ක් එනවා. හරි. ඊට පස්සේ මම දාගත්ත මෞලික පරිමාව අපිට දීලා තියෙනවා 4යි. ඒක බෙදෙනවා D වලින්. ඒතර මෙතනට එනවා මෞල. මෙතන 10යි. ඒක බෙදෙනවා D වලින්. මම මේ අන්තර කොහොම කරත් මේ D එක කපලා යනවා කියලා අපිට තේරෙන්න ඕනේ. හරිද? ඊට පස්සේ මේකේ සීමාකාරී සාධකය වෙන්නේ H2S. ඒක 4යි. මෙතනට 6ක් එනවා. මෙතන ඉතුරු වෙන්නේ නැහැ මවුල. ඊට පස්සේ මේක ඉතිරි වෙනවා මවුල මෙච්චරක්. මෙතන ගත්තොත් මේකට සමාන මවුල ප්‍රමාණයක් මෙතනත් හැදෙනවා. මේකට සමාන මවුල ප්‍රමාණයක් මෙතනත් හැදෙනවා. මේ ඔක්කොගෙම ගත්තොත් D D D D D D අපෙන් අහන අවසාන මවුල ප්‍රමාණය දාසය බෙදීම D අපෙන් අහන්නේ පරිමාවක. ඒකින්ද මේ මෞලික පරිමාව මෙඩිකල් මේක අයින් කරලා දානවා. 16යි dm ගණේ කියයි උත්තරේ එන්නේ. sorry 12යි. 12යි dm ගණේ කියලා තමයි එන්නේ. ඒතර පිළිතුර 4. 19 ප්‍රශ්නේ ටිකක් ඇඩ්වාන්ස් ප්‍රශ්නයක්. මේක දීලා තියෙනවා ප්‍රතික්‍රියා දෙකක් දීලා පළවෙනි ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතා නියතයක් දීලා වියෝජනය වෙන්න කලින් පීඩනය දීලා P කියලා වියෝජන වලට පස්සේ පීඩනේ P අනුසාරයෙන්ම දීලා අන්තරහන මේ පළවෙනි ප්‍රතික්‍රියාවේ හිටපු A කියන ප්‍රතික්‍රියකේ වියෝජනයේ ආරම්භ වීමේ ශීඝ්‍රතාව මොකක්ද කියලා. අපි කතාවට එන්ටර් වෙන්නේ කොහොමද? ඊට පස්සේ මේ කතාව ඉස්සරහට කන්ටිනියු කරන් යන්නේ කොහොමද? අපි බලමු. අපි බලන්න මෙහෙම ප්‍රතික්‍රියා දෙක ලියා ගන්නවා.
අපිට දැන් දීලා තියෙනවා මේගොල්ලෝ වැයවීමේ ශීඝ්‍රතාවලුයි වැයවීමේ ශීඝ්‍රතාවක් හොයන්න කියලා තමයි දීලා තියෙන්නේ. එතකොට මම ආරම්භයේදී හිටපු සංයෝග දෙක මේ දෙන්න හින්දා මේ දෙන්නගේ මවුල ප්‍රමාණය ආරම්භක මවුල අපි දන්නේ නැහනේ. ඒක අපි පීඩන අනුසාරයෙන් මෙයාට P1 කියලා දාගන්නවා මෙයාට P2 කියලා දාගන්නවා. අපිට දැන් තේරෙනවා P1 ධන P2 කියන එක තමයි P කියලා කියන්නේ. ඊට පස්සේ ප්‍රතික්‍රියා කරන මවුල ප්‍රමාණය අපි දන්නවා P1 සම්පූර්ණයෙන්ම ඉවර වෙනවා. මොකද සම්පූර්ණයෙන් ප්‍රතික්‍රියා කරා කියලා කියනවා මේ ප්‍රශ්නේදී. ඉතිරි මවුල ප්‍රමාණය ඊට පස්සේ දාගන්නවා. මෙයාගේ ඉතුරු වෙන්නේ මෙයාගේ P1 බෙදීම 2යි මෙයාගේ P1 බෙදීම 2 වැඩි කිරීම 3යි. මෙයාගෙත් ඒ විදිහටම ප්‍රතික්‍රියා කරලා ඉතුරු වෙන්නේ මෙයාගෙත් සම්පූර්ණයෙන්ම මෙහෙම හැදෙනවා ඵල ගත්තොත් මේකේ සමස්තය 3ක් P2 ගත්තොත් මේකේ සමස්තය 4ක් 4 බෙදීම 2ක් එනවා. ඒ කියන්නේ 2ක් P1. අපි දන්නවා මං කිව්වේ P1 ධන P2 කියන්නේ Pට P 2ක් P1 ධන 3ක් P2 කියලා කියන්නේ අපිට ගානේ දීලා තියෙන අවසාන පීඩනය 2.7 P මේක 1 මේක 2 මට ඕනේ වැයවීමේ ශීඝ්‍රතාවය. ඒ කියන්නේ P1 මම ඒකින්ද අපිට ලේසි දෙකට ආදේශයක් දාගන්නේ. එකෙන් හරිද? ඒ අනුව 2ක් P1 ධන 3ක් P1 පීරින P1 සමානයි 2.7ක් P. මම මේක සුළු කරනවා. මම මේක සුළු කරොත් මට එනවා P1 ට එනවා 0.3ක් P කියලා. දැන් අපි දන්නවා මේකට තමයි මේ 0.3ක් P කියලා ආවේ. හරි. දැන් වැඩේ ඉවරයි. කොහොමද? අපි ලියා ගන්නවා මේකේ ශීඝ්‍රතා සමීකරණය. මොකද්ද? රේට් සමානයි අපිට ප්‍රතික්‍රියාවේ නියත දීලා තියෙනවා. ශීඝ්‍රතා නියතේ K1 කියලා. අපි දන්නවා මේක පළමු පෙළ ප්‍රතික්‍රියාවක් හින්දා ස්ටොයිකියෝමීතියම ලැබෙනවා. ඒ කියන්නේ පළමු පෙළේ මූලික ප්‍රතික්‍රියාවක් හින්දා ස්ටොයිකියෝමීතියම ලැබෙනවා. පෙළ විදිහට. එතකොට අපි ඊට පස්සේ P සමානයි CRT වලින් අපි දන්නවා දැන් මේක 0.3ක් P කියලා CRT C කියන්නේ A ගේ C 0.3ක් P බෙදීම RT ඊට පස්සේ මේක මෙහෙමම ආදේශ කරනවා මෙයාගේ සාන්ද්‍රණයට 0.3ක් P RT වර්ගය සමානයි 0.9ක් K1 P RT වර්ගය. පිළිතුර 3 කියලා අපිට එනවා. සම්පූර්ණයෙන්ම ගාන හැදුණොත් මෙන්න මේ රටාවට. දෙදස් 19 20 වෙනි ප්‍රශ්නේ. මොකද්ද මේ 20 වෙනි ප්‍රශ්නේ කියන්නේ? මේකේ තියෙන ඕගනික් ප්‍රශ්නයක්. හරි සරල ඕගනික් ප්‍රශ්නයක්. X කියලා සංයෝගයක් තියෙනලු. බ්‍රෝමීන් ජලය විවරණ කරයි කියලා කියනවා. එහෙනම් අනිවාර්යෙන් එයාගේ
එක්කෝ ඩබල් බොන්ඩ් එකක් හරි ට්‍රිපල් බොන්ඩ් එකක් හරි තියෙන්න ඕනේ Br2 ගේ වර්ණය නැති කරලා දාන්න නම්. ඒ කියන්නේ අපිට මේකේ පස්වෙනි උත්තරේ අයින් කරලා දාන්න පුළුවන්. ඊළඟ දෙවෙනියට කියනවා ඇමෝනිය CuCl සමග අවක්ෂේපයක් ලබා නොදේ කියලා. ඒ කියන්නේ අපි දන්නවා ඇමෝනිය CuCl එක්ක ප්‍රතික්‍රියා කරන්නේ අග්‍රස්ත ඇල්කයිනයක්. අග්‍රස්ත ඇල්කයිනයක් තමයි මේත් එක්ක ප්‍රතික්‍රියා කරලා ගඩොල් වතු පාට අවක්ෂේපයක් ලබා දෙනවා. අවක්ෂේපයක් ලබා දෙනවා. එහෙම ඒක පදනම් කරගෙන අපිට 1යි 4යි උත්තර දෙකම අයින් කරලා දාන්න පුළුවන්. ඊට පස්සේ අපිට ඉතුරුලා තියෙන දැන් 2යි 3යි විතරයි. ඒකේ අන්තිමේට කියනවා පොටෑසියම් ඩයික්‍රෝමේට් එක ද්‍රාවණය කොළ පාටකට හැරුණා කියලා. ඒ කියන්නේ ඩයික්‍රෝමේට් එක ඔක්සි හරණය වෙලා තියෙනවා Cr3+ බවට. ඒ අනුව අපි දන්නවා CH3OH මේකට ඔක්සි කරණයකට භාජනය වෙන්න බෑ. ත්‍රිතීක ඕල් කාණ්ඩයක් තියෙන එකට ඔක්සිකරණයකට භාජනය වෙන්න බෑ. එහෙනම් මේකේ අපිට පුළුවන් දෙවෙනි උත්තරෙත් අයින් කරලා දාන්න. එහෙනම් උත්තරේ වෙන්නේ 3. දෙදස් 21 වෙනි ප්‍රශ්නය. ටිකක් නෙමෙයි ටිකක් වැඩිපුර පැටලී සහගත ප්‍රශ්නයක්. මොකද්ද මේ කතාවේ කියන්නේ? මේක කියන්නේ යම්කිසි දුබල අම්ලෙකුයි ඒකේ ලවණේ දාලා හදාගත්ත ද්‍රාවණයෙන් යම්කිසි පරිමාවක් අරගෙන කලින් ගත්ත දුබල අම්ලෙම අරගෙන දාලා හදාගන්න ද්‍රාවණේ pH එක කොච්චරද කියලා අහනවා. හරිද? අපි එතකොට ගානේ අදීර දෙකක් තියෙනවා කියලා තේරුම් ගන්න ඕනේ. පළවෙනි අදීරයෙන් මොකක් හරි දෙයක් සුළු කරලා අපිට ගන්න තියෙනවා. දෙවෙනි අදීරයෙන් මේක pH එක හොයන්න තියෙනවා. හරිද? ස්වරක්ෂක ද්‍රාවණය කියන්නේ අපි දන්නවා දුබල අම්ලයේ ඒකේ ලවණේ ඉන්නවා. ලවණය කියන්නේ බාෂ්මික ලවණය. හරිද? බාෂ්මික ලවණේ ඉන්නවා. එතකොට මේකේ pH එකේ ඉතින් එච්චර සැලකිය යුතු විචලනයක ලක් වෙන්නේ නැහැ. හරිද? අපි ගත්තොත් පළවෙනි මේක රූප සරණ ඇඳ ගන්න ඕනේ. ඇඳගෙන ඉන්න ඕනේ. හරිද? මම මේ අරන් තියෙන v කියලා සම පරිමාණ අරගන්නවා කියලා ඒගොල්ලෝ කියලා තියෙනවා. මේ සාන්ද්‍රණ 0.1 කියලා දාලා තියෙන්නේ. හරිද? එතකොට අපි දන්නවා මේව දැම්මට පස්සේ මුළු පරිමාව 2ක් v වෙනවා. එතකොට අපි ගත්තොත් මෙයාලගේ මුළු පරිමාව ඇතුලේ සාන්ද්‍රණේ පරිමාව දෙගුණයක් වෙලා තියෙනවා කියලා කියන්නේ සාන්ද්‍රණය නව සාන්ද්‍රණය 0.5යි 0.05යි වගේ භාගිකයකට බහැලා දෙනවා. ඒ කියන්නේ 2ක් v ඇතුලේ මෙයාගේ සාන්ද්‍රණය 0.05ක්. සෝඩියම් ලවණෙත් ඒ අගේම තමයි නව සාන්ද්‍රණේ. හරිද? අපි පළවෙනියට හොයාගන්න ඕනේ අර මගේ පළවෙනි අදීරේදී ගානේ pKa අගේ. හරිද? මේ දීලා තියෙන දත්ත අනුව අපිට දීලා තියෙනවා සෑදිච්ච පළවෙනි අදීරේ සෑදිච්ච ද්‍රාවණේ pH අගේ 5යි කියලා. අපි එකෙන් pKa හොයාගන්නවා. අපි දන්නවා ඉතින් සාන්ද්‍රණ දෙක සමාන හින්දා කෙලින්ම මේ කපලා ගිහිල්ලා ලඝු කෑල්ල අයින් වුණාට පස්සේ pH සමානයි pKa කියලා. මේ සාන්ද්‍රණ සමාන වෙන හින්දා තමයි මේ වැඩේ සිද්ධ වෙන්නේ. හරිද? pKa ගේ 5යි. ඊට පස්සේ දැන් තමයි දෙවෙනි අදීර පටන් ගන්න. ටිකක් ගාන කේස් වෙනවා. හරිද? මොකද ගාන කේස් වෙන්න හේතුව ගානේ ස්වරක්ෂක ද්‍රාවණ 20කුයි පරණ අර තිබ්බ මේ දුබල අම්ලයෙන් 90කුයි දාලා තියෙනවා. මුළු එතකොට සාන්ද්‍රණේ 110යි. මේ 110 ඇතුලේ තමයි අපි මේ pH එකේ හොයන්න අදාළ සියලුම දේවල් කරන්න ඕනේ. හරිද? අපි දැනගන්න ඕනේ ප්‍රධානම දේ මොකද්ද? මොනා දැම්මත් මේක තාමත් ස්වරක්ෂක ද්‍රාවණයක් කියන එක. මේ ද්‍රාවණය තාමත්
ස්වාරක්ෂකයි. ඇයි ස්වාරක්ෂකයි කියලා කියන්නේ? කොච්චර KHA දැම්මත් මේකේ ස්වාරක්ෂක ගතිය වෙනස් වීමකට ලක් වෙන්නේ නැහැ මේ වෙලාවේදී. මොකද මෙයා තාමත් ස්වාරක්ෂකයි. මෙයා ඉන්නේ අරයාගේ ලවණෙත් එක්කම තමයි. ඇයි? මොකද මෙතනින් එනවනේ මෙන්න මෙතන තිබ්බ සෝඩියම් ලවණේ. ඒකින්ද මේක තාම ස්වාරක්ෂකයි. ඒකින්ද අපිට තාමත් පුරුදු පරිදිම මේ හෙන්ඩර්සන් සමීකරණය පාවිච්චි කරන්න පුළුවන්. හරිද? අපි මේකෙදි පළවෙනියටම හොයාගන්න ඕනේ මේ හෙන්ඩර්සන් සමීකරණයට ඕනේ මෙන්න මේ දෙන්නගේ සාන්ද්‍රණ දෙක. මේ දෙන්නගේ සාන්ද්‍රණ දෙක. ඒ නව සාන්ද්‍රණ ගණනය කිරීම ටිකක් පැටලිලි සහගතයි. මොකද අපි හොයන්න ඕනේ 110ක ඉන්න මේ දෙන්නගේ සාන්ද්‍රණ. හරිද? ඒකට පළවෙනියටම මම ස්වාරක්ෂක ද්‍රාවණය සලකනවා මෙයාලා දාපු. ස්වාරක්ෂක ද්‍රාවණය. මෙයාලා දාපු ස්වාරක්ෂක ද්‍රාවණය සලකනවා. මෙයාලා දාපු ස්වාරක්ෂක ද්‍රාවණය සලකනවා. එතකොට ඒකේ දන්නවා අපි ස්වාරක්ෂක ද්‍රාවණයෙන් එනවා ඝන සෙන්ටිමීටර් 20ක් දානවා කියලා තියෙනවා. එතකොට ඒකෙදි ලැබිච්ච දුබල ආම්ල සාන්ද්‍රණය ගණනය කරොත් මෙන්න මෙහෙම තමයි ගණනය කරන්නේ. ඒ කියන්නේ මම කිව්වා 0.5යි මෙයාලගේ මේ මුළු පරිමාණය ඇතුළේ නව සාන්ද්‍රණේ 0.05යි sorry 0.05යි තමයි මුළු ද්‍රාවණය ඇතුළේ නව සාන්ද්‍රණේ. හරිද? ඒ 0.05 අපි බලනවා 20ක මවුල කොච්චර තියෙනවද? එහෙනම් 110කට එද්දි ඒකේ සාන්ද්‍රණය කොච්චරද කියලා. හරිද? තේරුණානේ? 110කට එද්දි කොච්චර සාන්ද්‍රණයක් තියෙනවද කියලා බලනවා. හරිද? ඊට පස්සේ මේ දුබල අම්ලය මෙහෙම නවතින්නේ නැහැ. මොකද මෙයාට තවත් එනවා 6ට සෙට් එකක් එළියෙන්. මේ ඉන්නේ යාලා. එතකොට එයාලගේ සාන්ද්‍රණයකුත් මේක ඇතුලේ වැඩ කරන්න ඕනේ. අපි බලනවා ඊට පස්සේ 0.1 එකේ සාන්ද්‍රණයක් තියෙන එකක 90ක මවුල කොච්චර තියෙනවද කියලා. ඊට පස්සේ ඒක 110කට සාන්ද්‍රණය කොච්චර හැදෙනවද කියලා සාන්ද්‍රණය හදා ගන්නවා. මේක මම ඊට පස්සේ මේ 1 2 කියලා මේ දාලා තියෙන අවස්ථා දෙකේදීම ලැබෙන ඒකේ සාන්ද්‍රණ දෙක එකතු කරලා ගත්තොත් අපිට එනවා මුළු සාන්ද්‍රණේ එක බෙදීමේ 11යි ඝන ඩෙසිමීටර මවුලයට කියලා සාන්ද්‍රණයක් එනවා. හරිද? ඊට පස්සේ අපිට හොයාගන්න වෙනවා මේ වගේම ලවණෙත්. ඒ කියන්නේ දැන් මේ ස්වාරක්ෂක ද්‍රාවණේ මෙතනින් ආපු ලවණ ඉන්නවනේ තාම මේකේ. ඊට පස්සේ ලවණෙත් මේ 110 ඇතුලේ මුළු සාන්ද්‍රණය හොයනවා. මේ තියෙන්නේ ඒ ලවණේ හොයන හැටි. මොකද ලවණේ අපි කොහොමද ලවණයට එළියෙන් සෙට් එකක් දාන්නේ නැහැ. මොකද දාලා තියෙන්නේ දුබල අම්ලයක් නේ එළියෙන්. එතකොට ලවණයක් දාලා නැහනේ. ඒකින්ද කෙලින්ම ලවණේ හොයන්න පුළුවන් ටකස් ගාලා මෙන්න මේ විදිහට. ඒ කියන්නේ අර 0.5යි මං කිව්වේ මුළු සාන්ද්‍රණ දෙක කොහොමද සමානයි කියලා මේ දෙන්නගේ. එතකොට හැදෙන. ඊට පස්සේ ඒ හැදෙන මුළු සාන්ද්‍රණ වලින් 20කට තියෙන මවුල ප්‍රමාණය කොච්චරද කියලා බලනවා. ඒ කියන්නේ දාපු ස්වාරක්ෂක ද්‍රාවණේ 20 තියෙන මවුල ප්‍රමාණය කොච්චරද කියලා බලනවා. ඊට පස්සේ 110ක් වෙද්දී සාන්ද්‍රණය කොච්චරද කියලා බලනවා. අපිට එනවා 0.1 බෙදීම 11යි ඝන ඩෙසිමීටර මවුලයට කියලා. ඔන්න දැන් ඉතින් වැඩි ලේසි. දැන් ඉතින් දන්නවා මේකේ සාන්ද්‍රණෙත් දන්නවා මේකේ සාන්ද්‍රණෙත් දන්නවා. හරිද? ආදේශ කරනවා. ආදේශ කරාම මේ 11ට 11 මං දාලා තියෙන වගේ කපල යනවා. ඒතර එනවා log 0.1 කියලා. log 0.1 කියන්නේ ලඝු 10 ඍණ 1යි. 10 ඍණ 1 කියලා කියන්නේ මේ එක තමයි මෙතනට ඇවිල්ලා තියෙන්නේ. මේ මං දාලා තියෙන්නේ. හරිද? 10 ඍණ 1යි කියලා කියන්නේ මේකේ සුළු කරාම එන්නේ ඍණ 1යි කියලා. හරිද? ඔයගොල්ලෝ ලඝු වල ඉගෙනගෙන තියෙන සුළු කරන්න. මේ සුළු කරාම එන්නේ ඍණ 1යි කියලා. එතකොට මේක 4 වෙලා පිළිතුර එනවා 2 කියලා. දෙදස් 19 22 වෙනි ප්‍රශ්නේ. ඒක කියලා තියෙනවා ප්‍රකාශ 3ක් දීලා ඒ වගේ ඒ කියන්නේ ප්‍රකාශ 3ක් දීලා කියනවා ජලීය ද්‍රාවණ 3ක් මේ නියත උෂ්ණත්වයේදී එකම ප්‍රමාණයෙන් මේවා තනුක කරනවා. තනුක කරනවා කියන්නේ ඔක සුද්ධ සිංහලෙම කිව්වොත් ඕකට කියන්නේ වතුර දානවා කියලානේ. තනුක කරනවා කියන්නේ අපි වතුර දානවා. හරිද? වතුර දාද්දී පළවෙනියට කියනවා Q වලදී දුබල අම්ලයක් දැම්මොත්. අපි දන්නවා දුබල අම්ලයක් කියන්නේ ප්‍රත්‍යාවර්ත විඝටනය වෙන දෙයක්. හරිද? ඒ වගේම අපි දන්නවා ජලය කියන්නේ විඝටනය වෙමින් පවතින දෙයක් කියලා pH වලදී ඉගෙන ගන්නවා. හරිද? දැන් ජලයත් විඝටනය වෙන්න ගත්තාම තව ජලය දාද්දී
තව තව ජලය දාද්දී මේකේ ප්‍රතික්‍රියාව දිරිමත් වෙලා තව තවත් H+ සාන්ද්‍රණය වැඩි වෙනවා. මේ වැඩි වෙන H+ සාන්ද්‍රණය මේකටත් ක්‍රියා කරනවා. මෙයාගේ H+ සාන්ද්‍රණය වැඩි වෙනවා එතකොට. හරිද? මෙයාගේ H+ සාන්ද්‍රණය වැඩි වෙනවා කියන්නේ මෙයාගේ අනිත් පැත්තට ප්‍රතික්‍රියාව දිරිමත් වෙලා විඝටනය වීමේ හැකියාව අඩු වෙනවා. විඝටනය වීමේ හැකියාව අඩු වෙනවා කියලා කියන්නේ තියෙන H+ ප්‍රමාණය අඩු වෙනවා. H+ ප්‍රමාණය අඩු වෙනවා කියලා කියන්නේ අනිත් පැත්තට OH- ප්‍රමාණය වැඩි වෙනවා. OH- ප්‍රමාණය වැඩි වෙනවා. ඒ කියන්නේ මොකද්ද? pH අගයට මොකද්ද වෙන්නේ? pH අගේ අඩු වෙන්න ගන්න. pH අගේ වැඩි වෙන්න ගන්නවා. අඩු වෙන්නේ නැහැ. pH අගේ වැඩි වෙනවා. මොකෝ H+ ගන්න අඩු වෙනවනේ. ඒ කියන්නේ pH අගේ වැඩි වෙනවා. හරිද? ස්වාරක්ෂක ද්‍රාවණය. ස්වාරක්ෂක ද්‍රාවණය ගත්තාම ස්වාරක්ෂක ද්‍රාවණයේ ඉන්නේ ප්‍රබල අම්ලෙයි දුබල අම්ලෙයි එයාගේ ලවණේ. ඒ කියන්නේ බාෂ්මික ලවණේ. ඒකෙදි ජලය දැම්ම කියලා කිසිම වෙනසක්වත් කිසිම ප්‍රතික්‍රියාවක් කිසිම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. ඒකින්ද ස්වාරක්ෂක ද්‍රාවණ වල තනුක කරා කියලා වෙනසක් නැහැ. හරිද? ඊට පස්සේ ගත්තොත් දුබල අම්ලයක් හා ප්‍රබල බාෂ්මයක් අනුමාපනයේදී සමගතා ලක්ෂ්‍ය ලැබෙන අනුමාපන මිශ්‍රණය. අපි දන්නවා මේක විශේෂ අවස්ථාවක්. ඇත්තට මේක මතක තියාගන්න ඕනේ. ඒ කියන්නේ දුබල අම්ලයක් සහ ප්‍රබල බාෂ්මයක් අනුමාපනය කරාට පස්සේ සමගතා ලක්ෂ්‍යදී ලැබෙන්නේ එයාගේ දුබල අම්ලයේ බාෂ්මික ලවණය. ලැබෙන්නේ දුබල අම්ලයේ බාෂ්මික ලවණය. මේ ලැබෙන බාෂ්මික ලවණය ඒ ජලයේ ප්‍රත්‍යාවර්ත ලෙස විඝටනය වෙනවා. තව තවත් අනුක් කරන්න මෙයා වැඩි වෙනවා. මම අර මුල කතාවේ වගේ මේක ඉස්සරහට යනවා. හැබැයි මෙයාගේ මෙහෙන් එන සෝඩියම් මෙයාගේ OH- එක්ක ප්‍රතික්‍රියා කරලා මේක අඩු වෙනවා. හරිද? ඒ කියන්නේ මෙයා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් විදිහට අයින් වෙලා යනවා. හරිද? ඒ කියන්නේ මෙතන තියෙන H+ සාන්ද්‍රණය වැඩි වෙන්න ගන්නවා. H+ සාන්ද්‍රණය වැඩි වෙනවා කියන්නේ මොකද්ද? H+ වැඩි වෙනවා කියන්නේ pH අගය අඩු වෙනවා කියන එක. හරිද? එහෙනම් උත්තරේ එන්න ඕනේ වැඩි වෙනවා වෙනස් වෙන්නේ නැහැ අඩු වෙනවා. ඒ කියන්නේ පිළිතුර තුර දෙක වෙන්න ඕනේ. දෙදස් 19-23 වෙනි ප්‍රශ්නේ. මේකේ තියෙන්නේ ඉනෝගනික් වල තියරි ප්‍රශ්නයක්. හරි ලේසි. මොකද ක්ලෝරින් වල ඔක්සෝ අම්ල ගැන අහන්නේ. වැරදි ප්‍රකාශය. පළවෙනි එකේ කියනවා ඔක්සෝ අම්ල 3ක් දීලා ක්ලෝරින් වලට හැඩ පිළිවෙලින් කෝණික පිරමීඩීය චතුස්තලීය වෙයි කියලා. හරිද? ඇත්තට බැලුවොත් හරි. මේ මං ඇඳලා තියෙන තුන තමයි මේ දීලා තියෙන්නේ. හරිද? හරියට බැලුවොත් මෙයා කෝණිකයි. මෙයා ත්‍රියානති පිරමිඩාකාරයි. මෙයා චතුස්තලීයයි. හරිද? ඊට පස්සේ කියනවා අලුතෙන් දීලා තියෙනවා HOCl වගේ මෙන්න මේ තුන් දෙනා දීලා කියනවා ක්ලෝරින් වල ඔක්සිජන් අවස්ථා පිළිවෙලින් ධන 1 ධන 3 ධන 5 ධන 7 ලෙස පවතී. හරිනේ. මේක ඇත්තටම බැලුවොත් මේකේ ධන 3යි. හරිද? මේකේ ධන 5යි. හරිද? මේකේ ධන 7යි. හරිද? ඊට පස්සේ අලුතෙන් අපිට තව එක්කෙනෙක් දීලා තියෙනවා. කවුද? HOCl කියලා. හරිද? HOCl කියනදොත් Cl මෙහෙම ඉන්නවා. ඔක්සිජන් මෙහෙම ඉන්නවා. හයිඩ්‍රජන් මෙහෙම ඉන්නවා. මෙයාගේ ව්‍යුහය මෙන්න මේ වගේ ව්‍යුහයක් එන්නේ. හරිද? මේ ඇත්තට කිව්වොත් මෙයාගෙත් එතකොට මේකට එකත්තොත් ධන 1යි. හරිද? ඒ කියන්නේ දෙවෙනි ප්‍රකාශයත් හරි. ඊළඟට කියන්නේ තුන්වෙනි එකේ ඔක්සෝ අම්ල වල ආම්ලික ප්‍රබලතාව ඒගොල්ලෝ දීලා තියෙන ක්‍රමයක් ඒ ක්‍රමයට විචලනය වෙනවා කියලා කියනවා.
හරි. ඒගොල්ලෝ දීලා තියෙන ක්‍රමය ගත්තොත් මෙන්න මෙහෙම ක්‍රමයක් තමයි ඒගොල්ලෝ දීලා තියෙන්නේ. හරිනේ. අපි දන්නවා ඔක්සිකරණ අංකය වැඩි වෙනවා නම් ආම්ලිකතාව වැඩි වෙනවා කියලා. එතකොට තුන්වෙනි ප්‍රකාශයත් හරි. හතරවෙනි ප්‍රකාශය කියලා දෙනවා ඔක්ස අම්ලෙහි අඩුම තරමින් එක් ද්විත්ව බන්ධනයක්වත් අඩංගු වේ. අන්න ඒක වැරදි. මේ ඔක්ස අම්ලයේ ද්විත්ව බන්ධන නැත. මේ වගේ හැම එකෙම ද්විත්ව බන්ධන තියෙනවා. නමුත් මේකේ ද්විත්ව බන්ධන නැහැ. ඊට පස්සේ කියනවා මෙම ඔක්ස අම්ලෙහි අඩුම තරමින් OH කාණ්ඩ එකක්වත් අඩංගුයි. හරිනේ. මේ තියෙන OH කාණ්ඩ, මේ තියෙන OH කාණ්ඩ, මේ තියෙන OH කාණ්ඩ, මේ තියෙන OH කාණ්ඩ අඩුම තරමින් එකක්වත් අඩංගු වෙනවා පහ හරි. ඒ කියන්නේ පිළිතුර හැටිරෙන්නේ පිළිතුර අංක 4 තමයි වැරදි. ඒ ද්විත්ව බන්ධන තියනවා කියපු ඉඳ හැම එකෙම. දෙදස් 19 24 වෙනි ගාන. ඒක කියනවා ආම්ලික ජලීය ද්‍රාවණයක් සෙල්සියස් අංශක 25 දී ඝනත්වය 1 කිලෝග්‍රෑම් ඝන ඩෙසිමීටරයට වේ කියලා කියනවා. හරිද? මෙම ද්‍රාවණයේ pH එක 1ක් කියලා කියනවා. එහෙනම් H+ සාන්ද්‍රය අහනවා පාස් per මිලියන් වලින්. හරිම ලේසි ගානක්. හරිද? අපි බලන්න හොයා ගන්න ඕනේ H+ සාන්ද්‍රණය පාස් per මිලියන් වලින් ප්‍රකාශ කරන්න නම්. හරිද? අපි H+ සාන්ද්‍රණය හොයා ගන්න සමීකරණ ලියනවා. 1 ඍණ log H+ equals ඒ කියන්නේ nt log ඍණ 1 H+ equals ඒ කියන්නේ H+ equals සමානයි සාන්ද්‍රණය 10 ඍණ 1 mol ඝන ඩෙසිමීටරයට. හරිද? ඊට පස්සේ දැන් අපි හොයාගත්ත සාන්ද්‍රණය. අපි ඊට පස්සේ ඕක හොයාගත්ත මේක වැඩි කරන්න ඕනේ ග්‍රෑම් ඝන ඩෙසිමීටරයට කරගන්න මৌলিক ස්කන්ධයෙන්. මৌলিক ස්කන්ධයෙන් වැඩි කරගත්තාම කපල යනවා. අපිට එනවා 10 ඍණ 1 ග්‍රෑම් ඝන ඩෙසිමීටරයට කියලා. හරිද? අපි දන්නවා මිලියන් එකක් සමානයි 1 mg ඝන ඩෙසිමීටර කියලා. හරිද? ඒ අනුව මෙයා වැර ගන්නවා අපි එහෙම. ඒ කියන්නේ 0.1 ග්‍රෑම් ඝන ඩෙසිමීටර තියෙන එක අපි මිලි කියන්නේ 10 ඍණ 3යි. අපි 3ක් පිටිපස්සට පන්නන්න 1යි 2යි 3යි. ඒ කියන්නේ 10 100යි මිලිග්‍රෑම් ඝන ඩෙසිමීටරයට. මේ සම්බන්ධයට අනුව 100යි පාස් per මිලියන්. ඒ කියන්නේ පිළිතුර එනවා අපිට උත්තරය අංක 3 කියලා. දෙදස් 19 25 වෙනි ගාන. හරිද? මේකේ තේරුම් ගන්න ඕනේ මේ ගානේ තියෙන ඔක්සිකරණ ඔක්සිහරණය සහ සූත්‍ර ලියා ගැනීමේ හැකියාව උරඟා බලන තැනක් තමයි මේක. හරිද? ඒ කියන්නේ මේකේ කියනවා දූෂිත වායු සාම්පලයක, ඒ කියන්නේ ඕසෝන් අඩංගු වායු සාම්පලයක ග්‍රෑම් 25ක් අරගෙන ඕසෝන් ස්කන්ධ ප්‍රතිශතය නිර්ණය කරන්න භාවිතා කරන පියවර ටිකක් තියෙනවා. හරිද? ඒ කියන්නේ Ki දැම්මම පස්සේ I2 වෙනවා. ඒ I2 ප්‍රමාණය සෝඩියම් තයෝසල්ෆේට් ප්‍රමාණයකින් යවලා ඒකෙන් I- ප්‍රමාණය ගණනය කරලා ඕසෝන් ප්‍රමාණය අපි ගණනය කරගන්නවා. මේකෙදි තියෙන්නේ තනිකරම අපි ලියාගන්න සූත්‍රවල නිර්වද්‍යතාව අනුව අපේ උත්තර නිර්වද්‍යතාව තීරණය වෙනවා. හරිද? අපිට පේන්න ඕනේ මේ පළවෙනියටම දීලා තියෙන Ki ඕසෝන් අතර ප්‍රතික්‍රියාව මොකද්ද?
ඔක්සිකරණ ඔක්සිහරණ ප්‍රතික්‍රියාවක් කියලා. හරිද? මම ලියා ගන්න මෙහෙම ප්‍රතික්‍රියාව. හරිනේ. ඊට පස්සේ මෙහෙම එකපාරින් ලියා ගන්න පුළුවන් හොඳට හිතලා බලලා පළපුරුද්දට කරොත් මේ වැඩේ. ඊට පස්සේ මේක එකතු කරලා ගත්තට පස්සේ එනවා ප්‍රතික්‍රියාව මෙහෙම. ඊට පස්සේ සෝඩියම් ථයෝසල්ෆේට් එක්ක මේ ප්‍රතික්‍රියාව ඔයාලා පාඩම් කරගන්න ඕනේ ප්‍රතික්‍රියාවක් තමයි මේක. මේ ප්‍රතික්‍රියාව බොහෝ පේපර් වල අහලා තියෙනවා. ඕගොල්ලන්ට මේකෙන් පරීක්ෂණයකුත් තියෙනවා. ශීඝ්‍රතා පාඩමේදී ප්‍රතික්‍රියා ශීඝ්‍රතා පාඩමේදී ඒකින්ද මේ ප්‍රතික්‍රියාව පාඩම් කරගත යුතුයි. හරිද? ඊට පස්සේ අපිට මේකේ දීලා තියෙන දත්ත අණුව අපි භාවිතා කරලා තියෙන සෝඩියම් ථයෝසල්ෆේට් වල සාන්ද්‍රණය 0.02යි අපි පාවිච්චි කරලා තියෙන ප්‍රමාණය 25යි ප්‍රමාණය. හරිද? ඒ කියන්නේ දැන් අපිට ඕනේ අපි මේකෙන් වැය වෙච්ච සෝඩියම් ථයෝසල්ෆේට් මවුල ප්‍රමාණය හොයාගත්තා නම් ඒකෙන් පුළුවන් අපිට මෙතන පිටවෙච්ච I2 ප්‍රමාණය ගන්න. ඒ I2 ප්‍රමාණය ගත්තනම් අපිට මෙතන ආපු I2 ප්‍රමාණය ගන්න තිබ්බා. ඒ I2 ප්‍රමාණය ගත්තනම් අපිට කෙලින්ම ගිහිල්ලා මෙතන තිබ්බ ඕසෝන් ප්‍රමාණය හොයාගන්න තිබ්බා. වැඩේ ඉවරයි. හරිද? මම මෙතන මවුල ප්‍රමාණය හොයාගන්නවා. මවුල ප්‍රමාණය හොයාගත්තාම මට එනවා මෙතන මවුල 0.05යි වැඩි කිරීම 10 ඍණ 3ක් මවුල කියලා. ඒ කියන්නේ ඒක දෙකෙන් බෙදලා තමයි මෙතන I I2 ඉඳලා තියෙන්නේ. පේනවනේ ස්ටොයිකියෝමීටර් දෙකට එකයි. ඒ කියන්නේ මේක දෙකෙන් බෙදලා තමයි මෙතන මවුල ඉඳලා තියෙන්නේ. මෙතනත් එහෙම ඉඳලා තියෙන්නේ. මේ දෙන්නගේ ස්ටොයිකියෝමීටර් එකට එකයි හින්දා ඒ කියන්නේ මෙයාගේ ගානට මෙයත් සමානයි මවුල තිබිච්ච ගාන. ඒ කියන්නේ ඕසෝන් මවුල ගාන 0.05යි 10 ඍණ 3යි එදීම 2යි මවුල. හරිද? එතකොට අපිට මේකේ ස්කන්ධය ගණනය කරන්න සිද්ධ වෙනවා ඕසෝන් වල. ඕසෝන් වල මෞලික ස්කන්ධය ගත්තොත් 16 වැඩි කිරීම ඔක්සිජන් අණු 3යි 48යි ග්‍රෑම් මවුලයට. හරිද? ඒ අනුව ඕසෝන් ස්කන්ධ ප්‍රතිශතයම ගමු අපි කෙලින්ම. අපිට දීලා තියෙන ස්කන්ධයේ ග්‍රෑම් 25ක් කියලා. අපි ගන්නවා 10. මම මේ ඔක්කොම සුළු කරන්නේ නැතුව එක තැනකට අරන් ගිහලා දැන් සුළු කරන්න හදන්නේ 48යි කියලා ගන්නවා. හරිද? මේක 100ෙන් වැඩි කරනවා. ඒ ප්‍රතිශතයෙන් අපි ගහන්නේ. ඒතර 25යි මේකට 4යි. ඊට පස්සේ මේක දෙක කැපෙනවා. මේක 2යි 4යි. හරිද? අපිට මේක වැඩි කරාම එනවා. වැඩි කරලා සුළු කරගෙන යද්දී 4යි සුළු වුණාම එනවා අපිට උත්තරේ 4.8යි 10 ඍණ 3යි කියලා 100ට. ඒ කියන්නේ උත්තරේ තුර අංක 1 වෙනවා.